සාදු 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 සම්පෝරේතා පමිත පාරමිතා බලේන විද්වංසයෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙත්වා. නමස්කාරය කියන්න පංචශීලය සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิතිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ශාන්නානායකහර මහත්මයාගේත් ඒ වගේම නිරෝෂිනෝනා මහත්මියගේත් මේ අලුත් නිවසේ සිදු කරන ප්‍රථම පින්කම විදියට අද දින මේ අලුතෙන් ඉදිකලා වූ බුද්ධ මන්දිරයේ මත ඉඳගෙන ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒකරාශී වෙලා මේ නිවස අද පන්සලක් බවට පත් කරගෙන නොඑක ආකාරයේ පින්කම් කරන අවස්ථාව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්වලා ධර්මයේ ශ්‍රවණය කරලා මහා සංඝරත්නයට උපස්ථාන සිදු කරලා ඔබේ නිවසට වටිනාකමක් ලබා දෙන අවස්ථාව, ඔබේ ජීවිතයට පුණ්‍ය නිධානයක් තැන්පත් කරගන්න අවස්ථාවක් කියලා
හුඟාක්ම සතුටටපත් වෙන්න. ඉතින් අප මනවින් දන්නවා ශාන් මහත්මාත් නිරුෂනෝනත් දීර්ඝ කාලයක් තිස්සේ දාන ආදී පින්දහම් සිදු කළා. ඒ වගේම තමන්ගේ ආදරණීය අම්මට තාත්තට හොඳට තමන්ගේ දෑතීම සැලකුවා. ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් මනවින් යුතුයකම් සිදු කළා. ස්වාමින් වහන්සේලා වෙනුවෙන් සංඝෝපස්ථාන සිදු කළා. ඉතින් මේ සිදු කරගත්තා වූ පින්කම් වල සාන්දෘෂ්ටික වශයෙන් දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ලැබෙන ආනිසංසයක් විදිහට තමයි අපි දකින්නේ. මේ වගේ ප්‍රදේශයකට ඇවිල්ලා ඊටාම කෙටි කලක් තුළ මේ ලස්සන නිවසක් ලබාගෙන රැකිරක්ෂා ආදියත් ලබාගෙන ඊටාම සතුටෙන් මේ කාලය ගත කරන අවස්ථාවේදී මේ නිවසටත් මේ නිවසේ වාසය කරන ඔබ දෙපළටත් පින්වන්ත දරුවන්ටත් ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම ආශිර්වාද සඳහායි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් ශාන් මහත්මාත් නිරුෂනෝනත් ධර්මයේ හුඟා කහපු දෙන්නේ ඒ ධර්මයෙන් තමන්ගේ ජීවිත ආලෝකවත් කරගන්න එයාට ලොකු කරුණාවක් ලොකු මෛත්‍රියක් ඇති වුණා. එයාගේ ඥාති මිත්‍රාදීන්ටත් මේ ධහම දෙන්න ඕන කියලා. ඒ ධහමෙන් අනිත්‍යගේ ජීවිතවලට ආලෝකයක් සලසා ගන්න ඕන කියන බලවත් මෛත්‍රියෙන් කරුණාවෙන් තමයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ නිවසට ආශිර්වාද කරන්න විතරක් නෙවෙයි මේ පින්කමේ ප්‍රධානතම අරමුණ උනේ විශේෂයෙන්ම තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට පුංචි අම්මලාට ලොකු අම්මලාට මාමලාට තමන්ගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට මේ හැමදෙනාටම ධර්මයේ ආශිර්වාදය ලබා දෙන්නටයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් ඒ සඳහා ප්‍රථමයෙන්ම මේ ඉදිකලා වූ බුද්ධ මන්දිරය තුල තැන්පත් කළ තියෙන මල් පහන් සුවඳ දුන් ගිලන්පස ආදීන් යොත් මේ සීල පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ උදෙසා අපි පූජා කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ පින්කම තුලින් ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය මේ හැමදෙනාගේම මෙලොව පරලොව ජීවිතයේහි යහපත සඳහා හේතු වේවා. මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා. පින් කැමැති දෙවියන්ට පුණ්‍යානුමෝදනා පිණිස වේවා. මේ නිවසට අරගෙන සියන සීකිලියා කිසියම් දෙවි කෙනෙක් ඉනවා නම් ඒ දෙවියන්ට මේ පින අනුමෝදන් වීම පිණිසත් හේතු වේවා. ඒ වගේම මේ නිවස ඉදි කරන්නට උදව්පකාර කළ වෙහෙස මාන්සිල වැඩ කළ විශේෂයෙන් මේ බුද්ධ මන්දිරය මේ වගේ ලස්සනට ඉදි කරන්නට උදව්පකාර කළ හැම දෙනාටම මේ පින්කම පුණ්‍යානුමෝදනා පිණිස වේවා. දීර්ඝායු සම්පන්නිය පිණිස වේවා. සුගති සම්පන්නිය පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව ප්‍රථමයෙන්ම අපි මේ සෝදානම් කරපු පූජා ද්‍රව්‍ය බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාවක් වශයෙන් පූජා කරමු. සාදු සාදු සාදු. සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතම් සොචේසාරදේසම් සන්දේරකං සොන්න තනෝපලාසං සංලාපදේසින් පනමේ බෙසාසම් සංසාබිගං කේවල මෝහනාසම් සන්නාහ කන්මාර රනේ විශේෂ සංසේවිතං දාසි මුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නා සිත පාපනාසම් සන්නාපදන්සින් හතගෝර පාසම් සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පංසේකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතං විඤ්ඤෝහිතේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන් ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං ඝනසාරම් පදිත්තේන දීපේන තමදංසින තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම් ගන්ධ සම්භාරයුන්තේන දෝපේනහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජාභාජන වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනි සිරේ පාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං පුප්පං මිලායාති යතයිදම් කායෝ තතායාති විනාශ භාවං අදේවාසේ තුනෝ බන්තේ පානීයං උපනාමිතං අනුකම්පන්නුපාද පතිගන්හාතු මුන්තම අදේවාසේ තුනෝ බන්ති ගිලාන පංචයම් නිමම්
අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාලස් සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අප දැන් ටික වේලාවක් බුදුගුණ භාවනා වඩන්ටයි සෝදානම් වන්නේ. මේ පින්නතුනි මහා ශ්‍රද්ධාවෙන් මේ මල් පහන් ආදිය පූජා කළේ අප සරණ ගියේ අපේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ පහළ වෙච්ච මෛත්‍රියෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ ඥානය, බුද්ධිය, සිත ඉහළටම දියුණු කරගත්තු උත්තමයන් වහන්සේ. ඉතින් උන්වහන්සේ සතුව තිමිච්ච ගුණ සමුදාය එවැනිම බුදුරජාණන් වහන්සේ කෙනෙකුට මුළු කල්පයක් තුළ හෝ දේශනා කොට අවසන් කරන්න බැරි දේශනාවක් විදියටයි ධර්මයේ සඳහන් වන්නේ. ඉතින් එවැනි උත්තම ගුණ සමුදායකින් හැබී මේ උත්තම මනුස්ස රත්නය වෙනුවෙන් ඔබ මේ පූජා කළ මල් පහන් ආදී මේ පූජාවන් ඔබේ ජීවිතයේ සුවපත් භාවය සඳහා, සිතේ දියුණුව සඳහා, සසර ජීවිතයේ යහපත සඳහා අනිවාර්යයෙන්ම හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම්කිසි කෙනෙක් ශ්‍රද්ධා මාත්‍රයක් හරි ඇති කර ගන්නවා නම් ඒ තැනැත්තාට ඒක සුගතිගාමී වෙන්නටත් හේතුවක් බව ධර්මයේ සඳහන් වෙනවා. පින්වතුන් දන්නවා මට්ට කුණ්ඩලී කියන තරුණයා ජීවිතයේ අවසාන මොහොතේ කළ එකම පින්කම තමයි බුදුරජාණන් වහන්සේගේ ඡායාවයි බුදුරුව දැකීම. ඒ වගේම චත්තමානවක කුමාරයා බුදුගුණ සඳහන් ගාථා සඳහන් කරමින් යන වෙලාවේදී ජීවිතේ නැති වුණා. ඉතින් මෙවැනි අය ඒ අවසාන මොහොතේ බුදුහාඳුර කෙරෙහි ප්‍රසාදය ඇති කරගෙන සුගතිගාමී වෙලා අදත් ඒ අය දිවි ලෝකවල සැප විඳින ආකාරය ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් අපත් දන්නවා අපේ ජීවිතයට ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි මලක් පහනක් පැන් වීදුරුවක් පූජා කරනවා නම් ඒ සුළු දෙයින් හෝ අපට ලැබෙන ආනිසංස සුවිශාලයි. යම්කිසි කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරනවා නම් ඒක අර බුද්ධ පූජාවටත් වඩා ඉහළ පින්කමක් බවට පත් වෙනවා. ඒක බුද්ධානුස්සති භාවනාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ තුල පැවති සියලුම ඒ ගුණ සමුදාය ගුණ 9කට අරහං ආදී පාඨයෙන් සඳහන් වෙනවා. අරහං ආදී ගුණයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ එකිනෙක සිහිපත් කිරීම බුද්ධානුස්සති භාවනාවක් විදිහට ධර්මයේ සඳහන් කරනවා. ඉතින් මේ බුද්ධානුස්සති භාවනාව වැඩිම එක අතකින් අපේ හිතේ තියෙන කෙලෙස් දුරු කරගන්නටත්, හිතේ කුසලයේ දිනු කරගන්නටත්, මානසික සුවය දිනු කරගන්නටත්, ඒ දිනු කරගන්නා වූ මානසික සුවය අපේ ජීවිතයේ කායික මානසික සුවපත් භාවය සඳහාත් අපට ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඒ ඇති කරගන්නා වූ පින්සිතවිලි අපේ මියගේ ඥාතීන්ට අනුමෝදන් කරවීමෙන් ඒ මියගේ ඥාතීනොත් දෙවියනොත් සුවපත් කරන්නටත් අපට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අපි දැන් ටික වේලාවක් බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී උතුම් බුදුගුණ සිහිපත් කරමින් බුද්ධානුස්සති භාවන වඩන්නටයි සෝදානම් වන්නේ. ඉතින් පින්නතුන් බොහොම පහසු විදියට වාඩි වෙලා අපි විනාඩි කිහිපයක් බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී උතුම් බුදුගුණ සිහිපත් කරමින් බුද්ධානුස්සති භාවනාව සිදු කරමු. ශරීරය සැහැල්ලුව තියාගෙන ඔබේ ශරීරය ඍජුව තබාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන නෙත් දෙක අඩවන් කරගෙන අප දැන් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ සිහිපත් කරන්නටයි සූදානම් වන්නේ. ඔබ ජීවිත කාලයේ දැකපු ඊටාම ප්‍රසන්න බුද්ධ ප්‍රතිමාවක්, බුද්ධ රූපයක් සිහිපත් කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේ දඹදිව බුද්ධ ගයාවෙහි ජයශ්‍රී මහා බෝධි මූලයේහි වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන
උන්වහන්සේ තුල පැවතියේ උතුම් සම්බුදු ගුණ අපි එකිනෙක සිහිපත් කරන අවස්ථාව. ඔබේ සිත හොඳට එක අරමුණක තියාගන්න. හිත නාසය ආශ්‍රිතව තියාගන්න. වර්තමානයේ තුල තමන්ගේ සිත නාසය ආශ්‍රිතව තියාගනිමින් අපි දැන් එකිනෙක බුදු ගුණ සිහිපත් කරලා ඒ බුදු ගුණ බලයෙන් ලෝවැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා අපි මෙත් සිතවිල්ලත් භාවිත කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. භගවතෝ අරහං බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තෝ සොකේ තන්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුර වෙලා ලෝකයාගේ අපමණ පුද සැලකිලි වලට යුක්ත වුණා. රහසින්වත් කිසිදු අකුසලයක් සිදු නොකර බුදුරජාණන් වහන්සේ අරහං කියන බුදු ගුණයෙන් යුක්තයි. මේ අරහං බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තෝ සුඛේ තන්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. සිය නුවණින්ම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් නිසා උන්වහන්සේට අපි සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒ සම්මා සම්බුද්ධ බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තෝ සුඛේ තන්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ආදී අෂ්ට විද්‍යාවන්ගෙන්ද සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගෙන්ද යුක්ත වුණා. විද්‍යා හා චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේට අපි විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. මේ විද්‍යාචරණ සම්පන්න බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ
සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතෝ සුගත බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඊටම සංවරශීලී ගමනින් යුක්ත උත්තමයෙක් වුණා. ප්‍රිය වචන කතා කරන උතුම් ශාස්ත්‍රවරයෙක් වුණා. මේ නිසා උන්වහන්සේට අපි සුගත කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතෝ ලෝකවිදෝ බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාමලෝක රූපලෝක අරූපලෝක කියන මේ තුන් ලෝකය එහෙමත් නැත්නම් සංස්කාර ලෝක සත්ව ලෝක අවකාශ ලෝක කියන මේ තුන් ලෝකය ඊටාම මනවින් අවබෝධ කරගත්තා. මේ තුන් ලෝකයේ මනවින් පසක් කළ බුදුරජාණන් වහන්සේට අපි ලෝකවිදු කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදු සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතෝ අනුත්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව සිටි සැඩපරුස පුද්ගලයන් උන්වහන්සේ තුල පැවති මෛත්‍රී දිය දහරෙන් ප්‍රඥා නැමැති ආයුධයෙන් සංවරශීලීව දමනය කළා. සැඩපරුස පුද්ගලයන් දමනය කිරීම නම් වූ මේ ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්ම සාරතිහි කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරතිහි සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ
සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා භගවතෝ සන්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට උතුම් ශාස්ත්‍රවරයන් වුණා. ඒ හැම දෙනාටම උන්වහන්සේ අනුශාසනා කළා. දෙවියන්ට සහ මිනිසුන්ට උතුම් ශාස්ත්‍රවරයා වූ බුදුරජාණන් වහන්සේට අපි සත්තා දේව මනුස්සානං කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා භගවතෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ලෝකයාගේ අවබෝධය සඳහා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයාට දේශනා කළා. ලෝකයාගේ අවබෝධය සඳහා ධර්ම දේශනා කළ බුදුරජාණන් වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ උතුම් බුදු ගුණේ ආනිසංසයෙන් බුද්ධ කියන බුදු ගුණෙහි අනුහසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා භගවතෝ භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙලව පහළ වූ භාග්‍ය සම්පන්නම පින්වන්තම උත්තමයන් වහන්සේ වුණා. උන්වහන්සේ රාග ද්වේෂ මෝහ දුරු කළ උත්තමයන් වහන්සේ වුණා. රාගාදී කෙලෙස් දහම් දුරු කළ අතිශය පුණ්‍යවන්ත වූ බුදුරජාණන් වහන්සේට අපි භගවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ
සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා නෙතට ඇති සැපය බුදු හිමි දැකීමය ගතට ඇති සැපය බුදුරුව වැඳීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය මෙමට ඇති සැපය සසරින් මිදීමය සාදු 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 හොඳයි පින්නතුනි අප මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී උතුම් සම්බුදු ගුණ සිහිපත් කළ අවස්ථාව උන්වහන්සේ කෙරෙහි සදහසිත ඇතිව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් මෙනෙහි කරලා අපේ ජීවිතයට ධර්මයේ අර්ථය එකතු කරගන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ඒ නිසා පින්නතුන් මෙතෙන් පටන් සිදු කරන ධර්ම දේශනාවටත් ඊටාම අවධානයෙන් අහුම්කම් දෙනවා ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්නතුන්ට ධර්මයේ පිළිබඳව කිසියම් ගැටලුවක් තියෙනවා නම් අප අහන්නටත් එහිදී අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා ඔබට ගැටලු තැනොත් निराකරණය කරගෙන මේ සදහම් පණිවිඩය ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदम् धम्मश्रवण कालो अयं बदन्तां धम्मश्रवण कालो अयं बदन्तां धम्मश्रवण कालो अयं बदन्तां नमो तंस भगवतो अरहतो सम्मा सम्बुद्धंस नमो तंस भगवतो अरहतो सम्मा सम्बुद्धंस नमो तंस भगवतो अरहतो सम्मा सम्बुद्धंस सम्बपापस्स अकरणं कुशलस्स उपसम्पदां सचिन्त परियोदपनं एतं बुद्धान शासनं
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සදහැවත් වාසනාවන්ත පින්නතුනි, අප සරණ ගියේ අපේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අප ශ්‍රවණය කරන අවස්ථාව. වසර 45ක් තිස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය එක ගාථාවක් තුල කැටි කරලා තියෙනවා. ඒ තමයි සබ්බ පාපස්සකරණං, සීල පව් නොකිරීම, කුසලස්ස උපසම්පදා, කුසල් සිද්ධ කිරීම, සචිත්ත පරියෝදපණං, සිත දමනය කිරීම, ඒතං බුද්ධහන ශාසනං. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කියලා දේශනා කළා. පින්නතුනේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ කෙටියෙන් කියනවා නම් අප වඩාත්ම සතුටෙන් ජීවත් වෙන්නට තියෙන ක්‍රමය. නැත්තම් අපේ සිතේ සතුට සැනසීම දිනු කරගන්න ක්‍රමයයි උන්වහන්සේ අවුරුදු 45ක්ම අපට දේශනා කළේ. මේ ධර්මයේ උන්වහන්සේ සොයා ගන්නට, අනාවරණය කරන්නට ඊටාම දීර්ඝ කාලයක් සසර දාන ආදී පෙරම් දහම් පිරුවා. දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා කියන මේ තුන් ආකාරයකට දස පාරමිතා සමතින්සත් ආකාරයට සම්පූර්ණ කළා. අතිශය දීර්ඝ කාලයක් කරපු පරේෂණයක ප්‍රතිඵලයක් විදියට උන්වහන්සේ අවබෝධ කරගත්තා. අපි යම්කිසි වෙලාවක සිත දුකෙන් අසතුටෙන් ඉන්නවා නම් ඒ වෙලාවේ හිතේ ස්වභාවය තමයි අපේ හිතේ යම්කිසි කෙනෙක් ගැන අමනාපයක්, ද්වේෂයක් හෝ නැත්නම් රාගයක් කියන අකුසලයක් තියෙනවා. නැත්නම් මෝහය කියන අවිද්‍යාව කියන අකුසල අපේ හිතේ තියෙනවා. යම්කිසි වෙලාවක අපේ හිත රාග, ද්වේෂ, මෝහ කියන අකුසල දහමල යුක්ත නම් ඇත්තටම අපට නියම සතුටක් ජීවිතේ නැහැ. ඒ නිසා අපේ ජීවිතයේ සාර්ථකත්වයේ තියෙන්නේ අපි කොයිතරම් සතුටෙන් ඉන්නවාද කියන කාරණය මත. අපි ඉගෙන කියාගන්නේ, රැකිරක්ෂා කරන්නේ, ධනෙ උපයන්නේ, මේ ගෙවල් දොරවල් ආදී මේ සියල්ලක්ම ගන්නේ කුමක් සඳහාද? ජීවිතයේ සතුට සඳහානේ. ඉතින් අපට ඒ සතුට නැත්තම් පිනුතුනේ මේ අපි මහන්සි වෙච්ච දේෙන් තේරුමක් තියනවද? තේරුමක් නැහැනේ. අන්න ඒ නිසා බුදුහාමුදුර අප කෙරෙහි ඊටාම කරුණාවෙන් අතිශය දීර්ඝ කාලයක් තිස්සේ කරපු පරේෂණක ප්‍රතිඵල විදිහට අනාවරණය කරපු මේ ධර්මය තුලින් අපට දේශනා කළේ ප්‍රධාන වශයෙන්ම සචිත්ත පරියෝදපණං, සිත පිරිසුදු කර ගැනීමේ මාර්ගයයි. ඒ සිත පිරිසිදු කරගත්තු පමණට අපේ හිතේ රාග, ද්වේෂ, මෝහ දුරු වෙනවා. රාග, ද්වේෂ, මෝහ දුරු කර පමණට අපේ හිතේ දුක්, කම්දර, කරදර, කම්කටොළු දුරු වෙලා අපේ හිතේ සතුට සැනසීම දිනු වෙනවා. අන්නේ සැනසීම ඉහළටම දිනු කරගත යුතු ආකාරයයි, කරගත හැකි ආකාරයයි බුදුරජාණන් වහන්සේ තාම ලස්සනට අපට පෙන්වා දුන්නේ. අන්නේ මාර්ගයේ පළවෙනි අංගය ලෙස බුදුහාමුදුරු දේශනා කළේ සබ්බ පාපස්සකරණං කියන කාරණය. සියලු අකුසල දහම් වලින් මිදෙන්න කියලා. කායික වශයෙන්, වාචික වශයෙන්, මානසික වශයෙන් තියෙන අයහපත් සිතිවිලි වලින්, ක්‍රියාවලින්, වචන වලින් අපට නිදහස් වෙන්න පුළුවන් නම් මෙන්න මේක තමයි බුදුහාමුදුර අපට පළමුවෙන්ම දීපු අනුශාසනය. දෙවෙනි අනුශාසනය තමයි කුසල සුපසම්පදා, කුසල කරන්න. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා හැකියතාක් කරන්න. තුන්වෙනි කාරණේ තමයි සචිත්ත පරියෝදපණං, විශේෂයෙන් තමන්ගේ හිත අවිද්‍යාවෙන් දුරු කළා, අවිද්‍යාව දුරු කළා සිත පිරිසුදු කරගන්න කියන කාරණයයි බුදුහාමුදුරු දේශනා කළේ. එහි පළවෙනි කාරණය තමයි අකුසල වලින් මිදෙන්න කියලා. සීල පව් වලින් මිදෙන්න කියලා. ඇයි බුදුහාමුදුරුවෝ පව් වලින් මිදෙන්න කියලා අපට දේශනා කළේ? යම්කිසි වෙලාවක අපේ කයින්, වචනෙන් වරදක් සිද්ධ වෙනවා නම් ඒ අවස්ථාවේදී අපේ හිත අපිරිසුදු වෙලා තියෙන්නේ. අපි ප්‍රාණඝාතයක් කරනවා නම්, සොරකමක් කරනවා නම්, කාමයේ වරදවා හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, හිස් වචන කියනවා නම්, රළු පරුස වචන කියනවා නම් ඒ අවස්ථාවේදී අපේ හිත අපිරිසුදු වෙලා තියෙන්නේ. අන්නේ දේ කරන අවස්ථාවේදීත් අපේ හිත දුකෙන් තියෙන්නේ. ඒ දේ කරාට පස්සෙත් ඒ ගැන හිතන වාරයක් පාසා අපේ හිතේ පසුතැවිල්ල, දුක, වේදනාව තියෙනවා. අන්නේ දුක් වේදනා ඇති නොවන නම් හැකිතාක් දුරට
භාගතුන් වහන්සේ දේශනා කරනවා පච්චවේකීත්වා කායේන කම්මං කාතබ්බං. තමන් කයින් යමක් කරනකොට නැවත නැවතත් හිතලා බලන්න මේ දෙයින් තමන්ට අයහපතක් වෙනවද අනුන්ට අයහපතක් වෙනවද කියලා. පච්චවේකීත්වා වාචාය කම්මං කාතබ්බං. වචනයෙන් යමක් කතා කරනකොට නැවත නැවතත් බලන්න මේ වචනයෙන් තමන්ට අනුන්ට යහපතක්ද අයහපතක්ද වෙන්නේ කියලා. පච්චවේකීත්වා මනසා කම්මං කාතබ්බං. නැවත නැවතත් සිහි කරලා සිතෙන් සිතවිලි හිතන්න කියලා දේශනා කළා. මෙන්න මෙපමණට පින්නතුනි අපට ජීවිතයේහි දුක් කරදර පසුතැවිලි වලින් පුළුවන් තරම් දුරට අඩු වෙන්නට හැකියාව තියෙනවා. කායික වශයෙන් වාචික වශයෙන් අපි කරන වැරදි අඩුපාඩු අවම කර ගැනීම. මේකට ප්‍රධාන මාවත ලෙස දේශනා කළේ පංචශීලී ආරක්ෂා කිරීම. ප්‍රාණඝාතය, සොරකම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, රහමෙර පානය මෙන්න මේ දේවල් වලින් Tamanට වැළකෙන්න පුළුවන් නම් එපමණට Tamanගේ ජීවිතයේ ලොකු සැනසීමක් තියෙනවා. බලන්න පින්නතුනි මේ පංචශීල අතුරෙන් අපි බලන්න එකක් ආරක්ෂා කරනවා කියලා. යම් කිසි කෙනෙක් බොරු කියන්නේ නැහැ කියලා අපි දන්නවනම් ඒ කෙනා ගැන අපට කොච්චර ගෞරවයක් විශ්වාසයක් ඇති වෙනවද? යම් කිසි කෙනෙක් සොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නවනම් ඒ කෙනා ගැන අපට කොච්චර ගෞරවයක් හට ගන්නවද? බලන්න මේ සිල්පද දෙකක් ආරක්ෂා කරොත් කොච්චර අනිසංසයක්ද? අපි අසුරු කරන කෙනෙක් අපි දන්නවා නම් බොරු කියන්නේ සොරකම් කරන්නේ නැහැ කියලා. දැන් බලන්න කවුරු හරි අලුත් කෙනෙක් අපි අසුරු කරනකොට අලුත් කෙනෙක් අපේ ගෙදරට ගන්නවා නම් හරි අපේ ව්‍යාපාරයකට සම්බන්ධ කරගන්නවා නම් හරි අපි එයා ගැන දන්න වෙනත් යාළුවෙක් ඉන්නවා නම් එයාගෙන් අපි අහනවා. එයා ගැන මොකද්ද අපි අහන්නේ? ඔව් ඒ කෙනා හොරබොරු නැති කෙනෙක්ද කියලා අහන්නේ. පළමුවෙන්ම අහන්නේ ඕක. ඔබේ පවුලට යම් කිසි කෙනෙක් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබේ ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ආමුවස්යෙන් ඔබේ ගෙදර කාමරයක් ඔබ රෙන්ට් එකට දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒත් ඔබ එයා ගැන බලන්නේ මොකද්ද? එයා හොරබොරු නැති කෙනෙක්ද කියලා බලන්නේ නේ. ඇත්තටම මේ මොකද්ද මේ අපි අහන්නේ? මේ අපි මේ පංචශීලයෙන් සිල්පද දෙකක් ආරක්ෂා කරනවද කියලා මේ අහන්නේ. කෙටියෙන් කියනවනම් අපට මේ දෙක ආරක්ෂා කරත්තේ තියත් එක අපට වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ යා කාමයේ වරදා හැසිරෙන්නේ නැහැ කියලා දන්නවනම් තවත් අපට යා ගැන විශ්වාසයි. ඊට පස්සේ යා සතුන් මරන්නේ නැහැ කියලා දන්නවනම් තවත් යා ගැන ලොකු විශ්වාසයක්. එයා මද්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ කියලා දන්නවනම් තවත් යා ගැන විශ්වාසයක්. බලන්න පින්නතුනි මේ පංචශීලය යම් කිසි කෙනෙක් ආරක්ෂා කරනවා නම් ඒ පුද්ගලයා ගැන අපට කොච්චර ගෞරවයක් හට ගන්නවද කොච්චර විශ්වාසයක්ද නේ? ඕනම වෙලාවක අපට යාට අපේ ගෙදර බාර දීලා යන්න පුළුවන්. අපේ යතුරු ටික බාර දීලා යන්න පුළුවන්. අපේ සල්ලි ටික බාර දීලා යන්න පුළුවන්. අපේ දරුවෝ ටික ඒ ගෙදර තියලා යන්න පුළුවන්. ඒ අනිත් කෙනා ගැන කෙරෙහි ඇතිවන විශ්වාසය. බලන්න ඔබත් මේක රකින්නවා නම් ඔබ ගැනත් ඒ වගේම විශ්වාසයක් ගෞරවයක් අනිත් කෙනා ඔබ කෙරෙහි ඇති වෙනවා. අන්න ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළේ අපේ දිව්‍ය මඟ පහන් කරන්නට බලන්න අපේ ජීවිතය කොච්චර ලස්සන කරගන්න පුළුවන්ද කොච්චර සාර්ථක කරගන්න පුළුවන්ද මේ දහම් මගේ අපි ඉදිරියට යනකොට. ඒ විතරක් නෙවෙයි. යම් කිසි කෙනෙක් කුසලස උපසම්පදා කියපු විදියට අකුසල දහම් වලින් නිදහස් වෙනවා නම් නිදහස් වෙලා එයා දානමය වශයෙන් සීලමය වශයෙන් භාවනාමය වශයෙන් පින්කම් කරනවා නම් එයාගෙන තවත් අපට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. අර මුලින්ම සඳහන් කළ අකුසල වලින් දුර වෙන්න කියලා දේශනා කළේ පින්නතුණි අපේ අද මේ වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නේ සසර හුඟා පින්කම් කරලා. ඒ පින්කම් වල ආනිසංස තමයි අද මේ අපි ගත කරන්නේ. එතකොට අපි අකුසල කරොත් මොකද්ද වෙන්නේ? අර පින ඉක්මනටම අඩු වෙලා යනවා, වැය වෙලා යනවා. ඇතැම්මට ඒ පින යටපත් වෙනවා මේ කරන අකුසල දහම් වලින්. අන්නේ නිසා තමයි හැකිතාක් දුරට මේ අකුසල වලින් වෙන් වෙන්න කියලා දේශනා කළේ. අනිත් පැත්තෙන් කුසල් සිද්ධ කරන්න කියලා කිව්වා. ඇයි කුසල් සිද්ධ කරන්න කියලා කිව්වේ? අපි සසනෙන් ගෙනාවු පිනක් තියෙනවා. අන්නේ පින දිනු කරගන්න නම් කුසල් කරන්නට ඕන. අපි හිතාගෙන යතැම්මට අපි හොඳට ඉගෙන ගත්තොත්, රැකියාවක් කළොත්, ගියක් දොරක් හොඳට හදාගත්තොත් අපට සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඒ වගේනොත් යම් කිසි දෙයක උපකාරයක් තමයි ලැබෙනවා. නමුත් පිනුතුනේ කොයිතරම් අපි සාර්ථකත්වයේ හිටියත් අපේ කුසලයට ලොකු ඩැමේජ් එකක් ආවොත්
ඇතැම්මිට මේ අවුරුදු 40ක 50ක ගොඩනගපු මේ ජීවිතය එක මොහොතෙන් නැති වෙන්න පුළුවන්. ලොකු අනතුරකින් අපිට ලොකු ශාරීරික අනතුරක් හානියක් වෙන්න පුළුවන්. ඇතැම්මිට යම්කිසි ක්‍රියාවකින් අපේ ළඟම ඥාතියෙක් වියෝ වෙන්න පුළුවන්. අපේ තියෙන වස්තු එක මොහොතින් නැති වෙලා යන්න පුළුවන්. අපේ බලාපොරොත්තු කඩ වෙන්න පුළුවන්. මේ බොහෝ විට හේතුව මේ අපේ කුසලයේ ශක්තිමත් නොවීම. අන්නේ කුසලයේ ශක්තිමත් කරගන්නට තමයි බුදුහාමුදුරුවෝ නිතර දානමයන් පුණ්‍ය කිරේවත්තු, සීලමයන් පුණ්‍ය කිරේවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරේවත්තු කියලා දේශනා කළේ. දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා පුළුවන් තරම් ජීවිතේ සිද්ධ කරගන්න කියලා. මේ පුණ්‍ය කර්ම ගැන සඳහන් කළේ චිත්ත අලංකාරං චිත්ත පරිකාරං කියලා. දන් දෙනවා නම්, සීල රකින්නවා නම්, භාවනා කරනවා නම් මේ දේවල් ගැන සඳහන් කළේ සිතට දක්වන ආභරණ කියලා, සිත අලංකාර කරන දේවල් කියලා. දැන් බලන්න ඔබේ දෑතින් අම්මට තාත්තට සලකනවා නම්, ඔබ දන් දීලා තියෙනවා නම්, අසරණයට සලකලා තියෙනවා නම්, ස්වාමීන් වහන්සේට උපස්ථාන කළා තියෙනවා නම්, ධර්ම දානමේ වශයෙන් පින්කම් කළා තියෙනවා නම්, අබේ දානය දීලා තියෙනවා නම්, බලන්න ඒ ගැන හිතනකොට කොච්චර සතුටක්ද? අපිට නිතර මේ දේවල් තමයි හිතෙන්නේ. දැන් මෙතන ඉන්න දරුවන් බොහෝ දෙනෙක් තමන්ගේ අම්මට තාත්තට හොඳට සලකන අය. ඒක හොඳට හදවතින්ම කරන්න. ඔබ මෙලොවට ජනිත කරපු, ඔබට උදව් කරපු අම්මා තාත්තා වෙනුවෙන් ඔබ මේ හම්බ කළ සලකන්නේ කියලා හිතන්නේ. ඒක හැමදාම. ගෙදර කෑම බෙදලා පුළුවන් නම් අත් දෙකේ අම්මට තාත්තට ඒක දෙන්න. එතකොට ඒක ආනිසංස තවත් වැඩි වෙනවා. ගෙදරින් පිට වෙන්න කලින් අම්මා තාත්තා ගෙදර ළඟ ඉන්නවා නම් වැඳලා යන්න. පුළුවන් නම් පින්තූරයකට හරි වැඳලා යන්න. අම්මා තාත්තා නැති වුණත් ඒ ආශිර්වාදය තමන්ට ලැබෙනවා. මෙන්න මේ කුසල දහම් එක තමා නිතර ඉන්නකොට තමන්ට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නේ මොනවද? මෙන්න මේ කරපු පින්කම් තමයි මතක් වෙන්නේ. අම්මට තාත්තට සලකන හැටි, බෙහෙත් එක අරන් දෙන්න ඕන හැටි, ඒ අය මේ ගිහිලා නම් පින් අනුමෝදන් කරන විදිය, දරුවන්ට හොඳට දැහැමිව සලකන ආකාරය, ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරන විදිය, උදෑසන ගෙදරින් පිට වෙන කලින් බුද්ධ පූජාව තියෙන එක, මෙන්න මේ දේවල් තමයි තමන්ට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නේ. අන්න එහෙම මතක් වෙනකොට මේ කුසල ඊටාම ශක්තිමත් වෙනවා. අන්නේ කුසලයේ ශක්තිමත් වීම හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම තමන්ට නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් ලබා ගන්න හේතු වෙනවා. අපි දන්නේ නැහැ තැම්මිට කර්මානුරූපව කොයි විදිහේ හානියක් අපේ ජීවිතේට එන්න තියෙද කියලා. අන්නේ හානි වලින් හුඟා දුරට වැළකෙන්නට හේතු වන ප්‍රධාන දෙයක් තමයි අපි මේ ජීවිතයේ කාලය කරන හොඳ දේවල්. දාන ආදී පින් දහම්. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ පින්කම් කරන්න ඕන වයසට ගියාම කියලා. ඇයි ඒකට හේතුව? බොහෝ අය හිතන් ඉන්නේ මේ පින්කම් වල අනිසංස ලැබෙන්නේ මරණයෙන් පස්සේ කියලා. ඒ නිසා තමයි විශ්‍රාම ගිහිල්ලා දරුවන්ගේ නිදහසල ඔක්කොම ඉවරලා පින්කම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි මේ අදහස නිවැරදි නෑ. අපි කරන පින්කම් වලින් 60%කට වඩා ආනිසංස ලැබෙන්නේ මේ ජීවිත කාලෙමයි. එක සරල උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා කුඩා කුමාරයෙක් හිටියා. දවස් 7කින් මියන්න හිටියා. මේ දරුවා ගැන බලපු බුදුරජාණන් වහන්සේ මේ දරුවාගේ මාරක අනතුර වළක්වන්න පුළුවන් කියලා දැනගත්තා. දැනගෙන ස්වාමින් වහන්සේලා පිටත් කළා මේ දරුවාට දවස් 7ක් එක දිගට පිරිත් කිව්වා. දවස් 7න් පස්සේ මේ දරුවා ලවා ස්වාමින් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් පසඟ පිහිටුවල වැන්දා. දවස් 7න් මියන් හිටියේ මේ දරුවා අවුරුදු 120ක් ජීවත් වුණා. ආයු වඩන කුමාරයා කියලා. අන්නේ කුමාරයාට දේශනා කරපු ගාථාව තමයි අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං කියන මේ ගාථාව. යම් කෙනෙක් නිතර වැඩිහිටියන් පුදනවා නම් තමන්ගේ අම්මා තාත්තා පූජනීය උතුමන්ට වැඳලා පුදලා සලකනවා නම් අන්න ඒ කෙනාගේ කරුණු 4ක් දිනු වෙනවා කියලා. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ මොනවද? ආයු වන්නෝ සුඛං බලං. ආයුෂය, ශරීරයේ පැහැපත්භාවය, සැපය, බලය කියන ආයු වර්ණ සැප බල කියන මේ 4 දිනු වෙනවා කියලා සඳහන් කළා. දැන් මේකම තමයි පිනුතින අපි කුඩා කාලේ පටන්ම අපේ දරුවන්ට පුරුදු කරන්නේ වැඩි හිටින වන්දවන්න. අම්මට තාත්තට වන්දවන්නේ ඇයි අපි?
අපි හිතනවා අම්මට තාත්තට ගරු කරන්න ඕනේ කියලානේ. අපි හිතන් ඉන්නේ ඒ නිසා වන්දනා කරන්න කියලානේ. ඒ නිසාම තමයි ඇතැම් විට අනේ අපට ගරු නොකරත් කමන්නේ. ඉතින් ඉස්කෝලේ යන පරක්කු වෙනවනේ. යන්න පුතේ කියලා යවනෝනේ. පරක්කු වෙනෝනේ ඉස්කෝලේ යන්න දරුවා පාත් වෙනකොට කොන්ද හරි ත්‍රිදේවි කියලා අපි ඉතින් දරුවා කෙරේ ආදරෙන් කියනෝ නෑ වඳින්න ඕනේ නෑ පුතේ යන්න කියලා. පින්නතුනේ ඒකට නෙමෙයි අපි වන්දන්නේ. අපි දරුවා ලව අපට වන්දවන්නේ ඇයි? ඒකේ ආනිසංස දරුවට ලැබෙන්නේ දරුවට මගතොටේදී අනතුරක් වෙන්නේ නැහැ. දරුවට නිරෝගී භාවය ලැබෙනවා, දිගාසිරි සම්පත් ලැබෙනවා. දරුවට කීයක් හරි දීලා හරි ඔබට වන්දවන්න. ඒක හිතන්නේ ඔබ තාත්තා නිසා, ඔබ අම්මා නිසා ඔබට මේ රෙස්පෙක්ට් එක ගන්න එක කරන්නේ කියලා. ඒකට නෙවෙයි. ඒ දරුවාට නිරෝගී භාව ලබන්න කැමති නම්, ඒ දරුවාට දිගාසිරි සම්පත් ලබන්න ඔබ කැමති නම්, ඇත්තටම ඔබ දරුවාට ආශිර්වාද කරනවා නම් දරුවා ලවා ඔබට වන්දව ගන්න. ඔබට විතරක් නේ ඔබේ ගෙදර වැඩිහිටිය අම්මා තාත්තා ඉන්නවා නම් දුවේ පුතේ අපි ආච්චිට 100ට වන්දමු කියලා දරුවත් එක්කම ආච්චිට 100ට හොඳට වන්දවන්න. පින්නතුනි මෙන්න මේ අනතුරු මෙන්න මේ දේවල් අපි නිතර කරනවා නම් ඒ දරුවාගේ අනාගතයේ අනතුරු රැසකින් ඒ දරුවා අපට බේර ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අනුශාසනා අපට දේශනා කළා තියෙන මේක උදාහරණයක් විතර අපි සඳහන් කළේ. ඉතින් මේ කරුණු කරන්න පින්නතුනි අපේ මෙලව ජීවිතේම වාසනාවන්ත වෙනවා. නිරෝගී සම්පත්තිය වැඩෙනවා, දිගාසිරි සම්පත් වැඩෙනවා. දානමය වශයෙන් අපට ඊටාම සුළු දෙයින් ඉඳන් පරිත්‍යාග කරන්න පුළුවන්. මුදල් වැය නොවි අපිට හුඟක් දේවල් කරන්න පුළුවන්. මොනවද මුදල් වැය නොවි කරන දානමය පින්කම්? අපි ගෙදර කෑම ටික කාලා ඉඳුල් භාජනය හොදනකොට ඒ හොදන භාජනයේ වතුර ටික සින්ක් එකට දැම්මත් මේ ඉඳුල් බත් ටික සතෙකුට ආහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපට ඉඳුල් ටික දාන්න පුළුවන්. එතනින් තමයි මේ දාණය පටන් ගන්න. ඒ වගේම තමන්ගේ ගෙදර ඉන්න වැඩිහිටිය අම්මට තාත්තට දෙන්නට නිකන් ආහාර වේලක් දෙන එක විතරක් නෙවෙයි, ඒක දානයක් විදියටම ගෞරවයෙන් දෙන්න පුළුවන්. නිවසේ හදන දාණයෙන් කොටසක් බුදුහාඳුරු වෙනුවෙන් බුද්ධ පූජා වශයෙන් පවත්වන්න පුළුවන්. තමන්ට ගෙදරම බුදු කුටියක් කරගන්න පුළුවන්. ගෙදරම ධර්මශාලාවක් කරගන්න පුළුවන්. ඔබේ නිවසම ඔබට සංඝාවාසයක් කරගන්නට පුළුවන්. අන්නේ ආනිසංස ලැබෙනකොට මේ ජීවිතේම තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ඔබට බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ගෙදර කෑම ටිකක් එකතු වුනහම දැන් මේ රටේ නම් හැමතැනම සතුන්ට කෑම දාන්න බෑ. නමුත් කැලෑ බඳ ප්‍රදේශයකට හරි ගිහිල්ලා ඔබට කෑම එකතු වෙච්ච වෙලාවක සතුන්ට කෑම ටිකක් දාන්න පුළුවන්. බලන්න ඔබ දානේ කෑම ටික ඇතැම් විට කුහුඹේ කුඩා සත්තු 100 ගාණක් ඇවිල්ලා ඒක අනුභව කරනවා. හිතන්නේ පායක සරල පින්කමක් කියලා. ඒක ඔබේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඔබට අනතුරු රැසකින් බේරෙන්නට ඔබට හේතුවක් වෙනවා. මේ දානමය පින්කම ගැන අප සඳහන් කළේ. ඒ වගේම අබේ දානය ගැන. ඔබ ගෙදර සිනික එක අරිනකොට උණු වතුර ටික අරිනවා නම් ඒ උණු වතුර අරින අවස්ථාවේදී ඒකෙන් සතෙකුට හානියක් නොවන විදියට ඔබට ඇල් වතුර ටිකකුත් ඒ සිනික එකට දාන්න පුළුවන් නම් මෛත්‍රියෙන් ඒ සතෙකුගේ ජීවිතය බේර ගන්න අවස්ථාව. ඔබේ නිවසේ ඇතැම්මට බාත්රූම් එකේ, රෙස්ටරූම් එකේ, කොමඩ් එකේ කුඩා කුහුඹි වැටිලා ඉනවා ඇතැම්මට. ඒ කුහුඹි දැක්කහම කුඩා කොළ කෑල්ලකින් හරි අරගෙන දාන්න පුළුවන් නම් ඒකත් අබේ දානයක්. අපිට සාමාන්‍යයෙන් අබේ දානය කිව්වම මතක් වෙන්නේ මොකද්ද? අපිට මතක් වෙන්නේ ලොකු සතුන් නිදහස් කරන එකනේ, හරක් නිදහස් කරන එක. මේ වගේ දේවල් තමයි අපිට මතක් වෙන්නේ නේ. පොඩි සත්තු ගැන අපිට එච්චර හැඟීමක් නැහැ. නමුත් පිනුතුනි කුඩා කාලේ පටන්ම මේ වගේ අනතුරකටපත් වෙලා ඉන්න සතෙක් ඉනවනම් ඔබේ දරුවට ආදරේ නම් දරුවගේ අතින්ම පුතේ අපි මේ සතා අයින් කරමු. මේ සතාගේ අපි ජීවිතේ බේරගමු කියලා පුළුවන් නම් දරුවගේ අතින්ම ඔබේ අත දරුවගේ අත අල්ලගෙන ඒ දරුවගේ අතින්ම මේක බේරන්න. ඇතැම්මිට ඒ කරන එකම කුසල කර්මයෙන් ඒ දරුවා ඇතැම්මිට අනාගතයේ එන ක්‍රියා අනතුරකින් දරුවා බේරෙන්න පුළුවන්. ඊටාම සරල දෙයක් පිනතුනේ. හිතන්න එපා මේ පොඩි පින්කම් කියලා. මේ පින්කම් ඔබේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඔබ මේ අවුරුදු 40ක් 50ක් 60ක් මේ ජීවත් වෙන නිකන් නෙවෙයි. ඔබ සසරේදී මේ වගේ පින්කම් කරපු නිසා. ඒ නිසා මේ ජීවිතේත් මේ පින්කම් කරනකොට වඩාත්ම ඔබේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. ඔබ රාත්‍රියේ නිින්දට යනකොට ඔබට මතක් වෙනවා අද දවසේ කරපු පින්කම් මොනවද කියලා. මං අද අම්මට කෑම ටික අතින් දුන්නා. මං අද දරුවා ලවා බුදුහාඳුරන්ට වැන්දෙව්වා. මං අද බුද්ධ පූජාව තියෙනකොට අපේ අම්මට අත ගැස්සෙව්වා. මගේ පුතාට බුද්ධ පූජාවට අත ගැස්සෙව්වා. මං අද ටික වේලාවක් මෛත්‍රී භාවනාව කළා.
මෙන්න මේ වගේ කරුණු කීයක් බලන්න Tamanට රාත්‍රියේ නිින්දට යනකොට මතක් වෙනවද කියලා. අන්නේ සතුටේම තමයි ඔබ නිින්දට යන්නේ. ඒ විතරක් නෙවෙයි ඊළඟ දවසේ ඔබ අවදි වෙලා ඔබ වැඩට යන්නේ නිකන් නෙවෙයි මං ඊයට වඩා අද පින්දහම් ටිකක් අරගන්නවා කියන හැඟීමෙන් තමයි ඔබ යන්නේ. ඒ අතර අපට නිතර පංචශීලය ආරක්ෂා කරන්න පුළුවන්. ඒක අර දානයට වඩා ඉහළ කුසල ධර්මයක් විදිහට සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි ඒ සීලයටත් වඩා ආනිසංසදායි යම් කිසි කෙනෙක් සීල සත්ත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියන මෙත් සිතවිල්ල වඩනවා නම් අන්නේ මෛත්‍රී ආනිසංසය අර සියල්ලටම වැඩියි කියලා දේශනා කළා. අපි මුලදී විනාඩි 5ක් 10ක් වාඩි වෙලා සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වඩනවා. ඒක අපිට ටිකෙන් ටික අපි අනිත් ඉරියව්වලදී සිද්ධ කරන්න පුළුවන්. අපි ව්‍යායාමයට ඇවිදිනකොට, ගෙදර අතුපතු ගානකොට, කැම බීම උයනකොට, ගමනක් යනකොට, වාහනය පදවගෙන වැඩට යනකොට අපට වාහනේට නැගපු වෙලාවෙ ඉඳලාම සීල සත්ත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා අද දවසේ කිසියම් කෙනෙක් කිසිදු අනතුරකටපත් නොවේවා පත් නොවේවා කිය අපට වාහනේ පදවන්න පුළුවන්. පින්තුනි හිතන්න එපා මේක සුළුපටු කුසල ධර්මයක් කියලා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණින් අවබෝධ කරගත්තා මේ ලෝක මට්ටමින් කරන කුසල දහම් අතුරින් ඉහළම පුණ්‍ය කර්ම විදිහට සඳහන් කළේ මෛත්‍රී භාවනාව. ඒ නිසා දවසට අඩු ගානේ 1 විනාඩියක් හරි මෛත්‍රී වඩන්න බලන්න. ඒක පුළුවන් නම් දිනෙන් දින වැඩි කරන්න. අද විනාඩියක් කළා, හෙට විනාඩි 2ක් කරනවා, ඊළඟ දවසේ විනාඩි 4ක් කරනවා, විනාඩි 5ක් කරනවා, විනාඩි 7ක් කරනවා, විනාඩි 10ක් කරනවා. ඔහොම ටික ටික වැඩි කරලා බලන්න. ඔබේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. හිතන්න එපා හිත පිරිසුදු වීම විතරක් කියලා. මේ යානිසංස නිසා ඔබට ඔබ බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුත්තක් තියෙනවා නම් ඒව හුඟා සාර්ථක වෙනවා. ඔබේ වෘත්තීය කටයුතු තියෙනවා නම් ඒව දිනෙන් දින සාර්ථක වෙනවා. ඔබ ඉන්න මට්ටමට වඩා ඉහළ මට්ටමකට යන කිසියම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ධාර්මික විදියට ඒ බොහෝ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට මේ උතුම් කුසලයේ ඔබට ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි. අපේ ජීවිතයේ සතුට දිනෙන් දින වැඩි වෙනවා. ඇයි ඒකට හේතුව? අපට බොහෝ විට අපේ හිතේ සතුට නැති වෙන්නේ කොමක් හේතුවෙන්ද? අපට බොහෝ විට ජීවිතයේ සතුට නැති වෙන්නේ අනිත්‍යය පිළිබඳව තියෙන අමනාපයෙන් හින්දා. දැන් බලන්න කවුරු හරි කෙනෙක් ගැන විශේෂයෙන් ඥාතින් ගැන තමයි අපට අමනාපය ඇති වෙන්නේ විශේෂයෙන්ම. ඒ ඥාතින් අපි ළඟින්ම ආශ්‍රය කරන්නේ. ඥාතින්ට තමයි වැඩිපුර ආදරය කරන්නේ. ආදරේම අනිත් පැත්තේ තමයි ද්වේෂය. ලොකු වෙනසක් නැහැ. පිටයත් එක්ක එච්චර අමනාපයක් නැහැ. අමනාපය ඇති වෙනව නම් ඇති වෙන්නේ තමන් වැඩිපුරම ආදරය කරපු අයට. තමන් වැඩිපුරම කැමති අයට තමයි අමනාපයත් ඇති වෙන්නේ. ඒ කැමති අය ඔබ කැමති විදිහට ඉන්නකම් ආදරෙයි. ඒ කැමති විදිහට නැත්නම් ඒ වගේම අනිත් පැත්තට එපමණට ඔබ ඒ අයත් එක්ක විරසක වෙනවා අමනාප වෙනවා. මෙන්න මේක අඩු කරන්න පිනතුනේ ටිකෙන් ටික හරි අපි මෛත්‍රිය දිනු කරන්නට ඕන. එතකොට අපේ හිතට ක්ලේශයක් ඇති වුණාම බුදුහාමුදුරුවෝ සඳහන් කළා ඒක දුරු කරගන්න ක්‍රමය. ඒකේ පළවෙනි පියවර තමයි තමන්ගේ සිත ගැන නිතර අවධානයෙන් ඉන්නට ඕන. දැන් අපි බොහෝ විට අවධානයෙන් ඉන්නේ බාහිර දේවල් ගැන. ගෙදර හොඳට අතු ගාලා තියෙනවද? ළමයි ටික හොඳ වෙලාවට ඉස්කෝලේ යනවද? වාහනේ හොඳට හොදලද තියෙන්නේ? ඇඳුම් ටික හොඳට හොදලා මැදලද තියෙන්නේ? කෑම ටික හරියට උයලද තියෙන්නේ? රස්නෙට තියෙනවද? ලුණු ඇඹුල් හොඳට තියෙනවද? මේවන්නේ බලන්නේ අපිනේ. ඒව බලන එකත් හොඳයි. නමුත් පින්තුනේ හැම දෙයකටම වඩා අපි බලන්න ඕන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඔව් ඒ තමයි තමන්ගේ සිත ගැන. මේ මොහොතේ තමන්ගේ සිතේ තියෙන යම් කිසි කෙනෙක් ගැන අමනාපයක්ද? යම් කිසි දෙයක් ගැන දැඩි ආසාවක්ද? යම් කිසි දෙයක් ගැන මෝහයද මුලාවද කියන එක ගැන තමන් සැලකිලිමත් වෙන්න. ඒකෙන් කියන්නේ නැහැ පින්නතුනේ හිත එකපාර පිරිසුදු කරගන්න කියලා නෙමෙයි මේ කියන්නේ. තමන් දන්නවා නම් තමන්ට මේ වෙලාවේ යම්කිසි කෙනෙක් ගැන අමනාපයක් තියෙයි කියලා නැත්නම් යම්කිසි දෙයක් ගැන දැඩි ආශාවක් රාගයක් තියෙයි කියලා තමන් දන්නවා නම් මෙන්න මේ දන්න නිසාම තමන් නුවණැත්තෙක් වෙනවා. මේ දැන ගැනීමම තමයි ඔබේ සාර්ථකත්වය කියලා කියන්නේ.
මෙහෙම දැනගන්නකොට ඔබ පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. ඇයි ඒ? ඔබ දන්න ඔබේ මානසික තත්ත්වය දැන් තමන්ගේ හිතේ තියෙන රාගයක්ද ද්වේෂයක්ද මොහොතද කියන එක තමන් දන්නවා. ඒ දැනගත්තු නිසාම තමා 50% සමන් සක්සස්ෆුල්. ඇයි ඒකට හේතුව තමන්ට ඊළඟ පියවරේදී ඒක දුරු කරගන්න පුළුවන්. අමුතු ක්‍රමයක් නොකරත්, අමුතු ටෙක්නික් එකක් පාවිච්චි නොකරත් තමන්ගේ මේ සිතුවිල්ල තියෙනවා කියලා තමන් දකිනකොට මේක සැලකුතු ප්‍රමාණයක් අඩු වෙනවා. නිකන් සරල උදාහරණයක් කියන්නම්. දැන් ඔබ ඊටාම කේන්තියෙන් ඉන්නවා කියලා කියමු. වෙන කෙනෙක් කිව්වොත් දැන් ඔයා කේන්තියෙන් නේද ඉන්නේ කියලා. මොකද්ද වෙන්නේ? කිව්ව ගමන්ම නේ කේන්ති අඩු වෙනවනේ. යම් කිසි කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවෙන් නම් ඉන්නේ. දැන් ඔයා හවලා ගැන ඊර්ෂ්‍යෙන් නේද ඉන්නේ කියලා ඇහුවත් ඈ ලැජ්ජ හිතන හිනාවට නෑ මං එහෙම නෑ කියලා කියනෝනේ. පිනුතුනේ බලන්න වෙන කෙනෙක් කියනවනේ තමන්ම තමන් ගැන කියනකොට හිතනකොට ඊටත් වඩා විශ්වාසනීයත්වයක් තමන්ට එනවා. තමන්ට ඒක දිගට තියාගන්න බෑ. එතකොට අපේ හිතට රාගයක් හරි ද්වේෂයක් හරි ඊර්ෂ්‍යාවක් මාන්නයක් මෝහයක් මේ අකුසලයේ එනකොට ඒ එන වෙලාවේ හඳුනා ගත්තොත් ඔබ පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා, පසුතැවිලි වෙන්න එපා. ඔබ සාර්ථකයි. ඇයි ලෝකේ අනිත්‍යයට වඩා ඔබේ හිත ගැන ඔබ දැන් මේ අවධානයෙන් ඉඳලා තියෙන්නේ. එතකොට ඊළඟ පියවරේදී ඔබට ඒක අඩු වෙනවා. එහෙමත් අඩු නොවෙනවා නම් ඔබ ඊළඟට ඒකට පාවිච්චි කරන ටෙක්නික්ස් ටික බුදුදහම අනුව ඔබ හොයනවා. අන්න එහෙම හොයනකොට හමු වෙන සූත්‍ර කීපයක් තියෙනවා. එයින් එක සූත්‍රයක් තමයි විතක්ක සන්තාන සූත්‍රය කියලා කියන්නේ. අකුසල විතරක ආවහම ඒක දුරු කරන ක්‍රමය ගැන ටෙක්නික්ස් පහක් දක්වලා තියෙනවා. එයින් එකක් තමයි ඒ ඇතිවෙච්ච සිතුවිල්ලට වඩා අකුසල සිතුවිල්ලට වඩා විරුද්ධ සිතුවිල්ලක් හිතන්නට ඕන. දැඩි ලෝභයක් නම් පරිත්‍යාගශීලී වෙන්න. කෙනෙක් ගැන අමනාපයක් නම් මෛත්‍රිය වඩන්න. යම්කිසි කෙනෙක් ඊර්ෂ්‍යාවක් නම් මුදිතා ගුණය වඩන්න. දැන් අපිට කෑමක් ගැන ලොකු ආසාවක් තියෙනවා නම් අපි මොකද කරන්න ඕන? දැන් ගෙදර හොඳට රසට කෑමකුත් තියෙන සුවඳත් හොඳට එනවා. හරියම ආස ඉක්මනටම කන්න. දැන් බඩගිනිත් තියෙනවා. ඔබ දක්ෂ නම් ඔබ ඉක්මනටම කන්නේ. ඔබ ටිකක් කලින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි පුළුවන් නම් ඒ කැම ටිකෙන් වෙනත් කෙනෙකුට පොඩ්ඩක් දීලා ඉන්නවා. දීලා ඉවරලා ඔබ කනවා. අන්න මේ දැඩි ආසාව පාලනය කරගත්තු විදිය. යම්කිසි කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙන කරපු වරදකට බනින්නමයි හිතෙන්නේ. බනින්න නෙවෙයි මුලින් ගහන්න හිතෙන්නේ. ඔය ගහන්නේ නැහැ පොඩ්ඩක් බැනලා නිකන් ඉන්නවා. ඊළඟ දවසේ ගහන්නෙම නැහැ ඊළඟ දවසේ බනින්න හිතෙනවා. ඊළඟට අපි කියන්නේ අර 1 ඉඳන් 10 වෙනකන් ගණන් කරන්න කියලා. ඔබට කේන්තියක් අහම 1 ඉඳන් 10 වෙනකන් ගණන් කරන්න කියන්නේ. ඇයි එහෙම කියන්නේ? ඒ 10 වෙනකන් ගණන් කරාම අර කේන්තිය අඩු වෙනවා. දැන් සමහර අය යම්කිසි කෙනෙක් ගැන දැඩි යමනාපයක් ඇති වුණොත් ඉස්සකාරලම් කරන්නේ එයාට බැනලා ලියුමක් ලියනවා. හැබැයි ලිපිය ලිව්වට යවන්නේ නැහැ. ටික දවසක් තියලා තියෙනවා ගෙදර. ටික දවසක් ගියාට පස්සේ අර කේන්ති යනවා ලියුම යවන්නේ ඉරලා දානවා. අර 1 ඉඳන් 10ට ගණන් කිරීමත් එහෙමයි. දැන් මේ ටිකෙන් ටික බලන්න පාලනය කරගන්න හැටි. ඒ වගේම කෙනෙක්ගේ දිනුවක් දැකලා අපිට ඇතැම් විට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. කෙනෙක් ඇතැම් විට හොඳට ගයක් හදලා ඉන්නවා නම්, ඇතැම් විට හොඳට අපට වඩා වාහන අරගෙන ඉන්නවා නම්, අපේ දරුවන්ට වඩා ඒ ළමයා හුඟක් ඉගෙන ගන්නවා නම් අපිට ටිකක් ඊර්ෂ්‍යාවක් හට ගන්නවා. එතකොට බලන්න ඔබ කල්පනා කරලා බලන්න අනේ අම්මලේ දරුවෝ වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද? ඒ මහන්සි වෙච්ච නිසා නේද ඒ තත්ත්වයටපත් උනේ. තවත් ඔබට හිතන්න පුළුවන් අනේ මේ දරුවෝ ගිය ආත්මෙ මගේම දරුවෝ වෙන්නේ නැති. කියලා අපි හිතනකොට හරි ඊර්ෂ්‍යාව අඩු වෙනවා. ඒ වගේම තවත් ඔබ දිනු වෙනකොට ඔබේ දිනු වෙන දරුවෙකුට උදව්වක් කරනවා. උදව්වක් කරන්න බැරි නම් අඩු ගන්න විභාගයක් සමත් වුණාම කිව්වම ඔබ සුබ පතනවා. අනේ හොඳයි බොහොම සතුටුයි ඔබේ විභාගයේ සමත් වීම ගැන අපේ සතුට කන්ග්‍රැචුලේෂන්ස් කියලා කියනවා. තවත් දිනු වල ඔබට පුළුවන් නම් විභාගයක් ලියන දරුවෙකුට උදව්වක් කරන්න පුළුවන්. පොත්පත් ටිකක් අරන් දෙන්න පුළුවන්. විභාගයට යන දවසට ඇතැම්මට උපකාරයක් කරන්න පුළුවන්. එතකොට බලන්න අර ඔබේ දරුවා සමත් වුණා වගේම වෙනත් දරුවෙක් සමත් වෙනකොටත් ඔබට සතුටක්. සමහර ශ්‍රද්ධාවන්ත නුවණැති අම්මලා තාත්තලා ඉන්නවා Tamanට දරුවෙක් නම් ඉන්නේ දරුවෝ දෙන්නෙක් නම් ඉන්නේ. ඒ දරුවන්ගේ වයසෙම තවත් දරුවෝ දෙන්නෙකුට උදව් කරනවා. දුප්පත්ම දරුවෝ තෝරගෙන ශ්‍රී ලංකාවේ හරි වෙනත් රටක හරි
තවත් දුප්පත් දරුවෙ දෙන්නෙකුට උදව් කරනවා. පොත් පැන්සල් ටිකක්, සපත්තු කූටමක්, ඇඳුම් ටිකක් වාර්ෂික වේ දරුවගේ පොත් ටික අරන් දෙනවා. පින්නතුනේ ඇතැම්මට ඔබ ඔබේ දරුවාට කරන ලොකුම ආශිර්වාදාත්මක පින්කම මේක. ඔබේ දරුවාගේම වයසේ වෙනත් දරුවෙ දෙන්නෙකුට සලකන්න. දරුවෙකුට සලකන්න. පින්නතුනේ ඔබ විශ්වාස කරනවද අපි දැකලා තියෙනවා ශ්‍රී ලංකාවේ ඇතැම්මට අම්මලා තාත්තලා මෙහෙම සලකපු අය. තමන්ගේ දරුවෝ දෙන්න ලොකු වුණාම දරුවෝ දෙන්න ඈත ප්‍රදේශයකට ගිහිල්ලා ඇතැම්මට ඈත රටකට ගිහිල්ලා අන්තිම කාලේ සලකන්නේ කවුද? ඔව් අර තමන් සලකපු තමන්ගේ දරුවෝ දෙන්න නෙවෙයි. අර අල්ලපු ගෙදර පිටස්තර අර බොහොම ටිකකින් සලකපු වෙනත් දරුවෙක් තමයි අන්තිමට සලකන්නේ. අන්තිම මොහොතේ ඇවිල්ලා බලන්නේ අර ඈත ඉන්න පුතාලා දරුවෝ නෙවෙයි, දුවලා නෙවෙයි. අර ළඟ ඉන්න අර පිටස්තර දරුවෝ තමයි ඇවිල්ලා සලකන්නේ. පින්නතුනේ ඒ දරුවාම නොසලකුවත් ඔබ හොඳට මතක තියාගන්න ඔබ එහෙම දරුවෙකුට සලකලා තියෙනවා නම් වෙනත් අයට ඔබේ දරුවා ඔබට නොසලකුවත් අර පිට දරුවන්ගෙන් ඒ කරපු උපකාරයට වෙන කොහෙන් හරි දරුවෙක් ඇවිල්ලා ඔබට අවසාන මොහොතේ සලකනවා. ඇතැම් විට ඔබට දරුවා නොසිටියද ඔබ කවදාවත් අන්තිම මොහොතේ අසරණ වෙන්නේ නැහැ. දිට්ඨ ධම වේදනීය වශයෙන්ම මේ ජීවිත කාලෙම ඔබට ආනිසංස ලැබෙනවා. එනිසා මෙන්න මේ වගේ කුසල දහම් නිතර දානමය වශයෙන්, සීලමය වශයෙන්, විශේෂයෙන් මෛත්‍රී භාවනාමය වශයෙන් නිතර පින්කම් කරගන්න. තමන්ට වැඩිපුර සිතන විදිහේ යහපත් දේවල් තමන්ගේ ජීවිතය තුලින් කරගන්න උත්සාහ කරන්න. අන්න ඒ නිසාම තමන්ගේ හිතේ සතුට වැඩි වෙනවා. ඒ සතුට වැඩි වෙනකොට ඒ මානසික සුවය තමන්ගේ මුළු ශරීර පද්ධතියටම, ෆිසිකල් බොඩි එකටම බලපානවා. තමන්ට හැදෙන තියෙන හුඟක් ලෙඩ දුක් වලින් තමන්ට නිදහස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෛත්‍රී භාවනාවේ ආනිසංස විදියට කලක් භාවනා කරනකොට මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති කියලා දක්වනවා. ਉਹ මනුස්සයන්ට ප්‍රිය කෙනෙක් වෙනවා. මනුස්සයන්ට විතරක් නෙවෙයි අමනුස්සයන්ටත් ප්‍රිය කෙනෙක් වෙනවා. දේවතා රක්ඛන්ති දෙවියන් විසින් ආරක්ෂා කරනවා. කාලයක් යද්දී ඔහුට යාළුවෝ හුඟක් ලෝකේ නිර්මාණය වෙනවා. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න. මුළු ලෝකෙම ඉන්න සත්‍යයන් තමන්ගේ වටේ ඉන්නවා කියලා හිතලා ඒ මැදින් තමන් ඉන්නවා කියලා හිතලා පුළුවන් නම් මේ මෛත්‍රී සිතුවිල්ල දිනු කරන්න. ඔබට දැනෙන ඔබ අර ශාරීරික වශයෙන් ආහාර පානයක් දුන්නා වගේ නෙවෙයි මුළු ලෝකයේම සාපිපාසා වලින් ඉන්න දුක් පීඩා වලින් ඉන්න අයට ඔබ සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඔබට නොමිලේම මහා කුසලයක් කරගන්න පුළුවන්. සතර දිසාවින සීලම සත්‍යෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා හැකිතාක් ප්‍රාර්ථනා කරන්න. මෙන්න මේ සිතුවිල්ල ඉහළටම කෙනෙකුට දිනු කරගන්න පුළුවන් නම් ඒ තැනැත්තාට සඳහන් කරනවා බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු කියලා. මේ ලෝකයේ මොහු බ්‍රහ්ම විහරණයක් ඇති කරගත්තු කෙනෙක් වෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් ජීවත් වෙන ලෝකයා කෙරෙහි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සිව්බම විහරණ පතුරුවමින් තමයි වාසය කරන්නේ. එතකොට ඔබත් බ්‍රහ්මෙක් වගේ වෙනවා. ඔබේ හිතේ එන දුක් පීඩා රැසකින් ඔබට නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ මෛත්‍රී සිතුවිල්ලම පාදක කරගෙන ඔබ යම්කිසි ප්‍රාර්ථනාවක් කරන්න බලන්න. ඒ ප්‍රාර්ථනාව තිස්ත වෙනවා. යම්කිසි කෙනෙක් ලෙඩ වෙලා ඉන්නකොට ඔබ මෙතෙක් කලක් වඩපු මෛත්‍රී සියල්ලක් මේක තැනකට කැටි කළා. ඒ ඔබ ඉලක්ක කරන ફોකස් කරන කෙනාට හොඳට අරමුණු කළා. ඒ තැනත්තා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න. ඔබ ලෙඩ වෙච්ච වෙලාවකදී ඔබ මෙතෙක් කලක් වඩපු මෛත්‍රී භාවනාව සිහිපත් කරලා මෙතෙක් කලක් මා වඩපු මෛත්‍රී ආනිසංසයෙන් මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දිගාසිරි ලබම්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ විතරක් නෙමෙයි මේ මෛත්‍රී භාවනාවේ ආනිසංසය අපට මියගේ ඥාතීන්ටත් අනුමෝදන් කරන්න පුළුවන්. දෙවියන්ටත් අනුමෝදන් කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න නම් හාමුදුරු වඩම්මලා දානයක් දෙන්න ඕනේ කියලානේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපි හිතන්නේ. නමුත් පින්වත්නි අපි රකින සීලය, සීල රැකලා සීලය අනුමෝදන් කරන්න පුළුවන් මියගේ ඥාතීන්ට.
අපිට මෛත්‍රී භාවනා වඩලා අපේ අම්මට තාත්තට පින් අනුමෝදන් කරන්න පුළුවන් මිය ගිය අයට. මෛත්‍රී භාවනා වඩලා ලෝකේ ඉන්න අනිත් සියලුම පින් අනුමෝදන් වෙන බලාපොරොත්තු වෙන සත්‍යයන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්. මේක ඉහළම පින්කමක් විදිහට දේශනා කළා. ඊළඟට පින්නතුනේ තවත් කාරණයක් තමයි ඔබ ආසව ප්‍රශ්නේ අපි කලිනොත් යම් කිසි තොරතුරු ටිකක් ඒ ගැන සඳහන් කළා. අපේ හිතට අකුසල සිතුවිල්ලක් ආපු අවස්ථාවේදී අපි දුරු කරගත යුතු ආකාරය. මූලික වශයෙන් අපි සඳහන් කළා අපට සාමාන්‍ය මට්ටමේදී එකපාරම අකුසල විතරක වලින් දුර වෙන්න බෑ. අපි මුල් වශයෙන් කරන්නට ඕන දෙයක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම පංචශීලය මත පදනම්ව ජීවිත ගත කිරීම. ඒක පළවෙනි පියවර. ඊළඟට තවත් පියවරක් විදිහට අපට සඳහන් කරන්න පුළුවන් ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මේ සතර අගතියට නොගිහිලා වාසය කිරීම. කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වය බලන්නේ යම් කෙනෙකුගේ පර්සනැලිටිය බලන එක ක්‍රමයක් තමයි. ඒක නා ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් අගතියට යන කෙනෙක්ද නැති කෙනෙක්ද කියන කාරණේ. මේක තමයි කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ. යම්කිසි තීරණයක් ගන්නකොට යා ඡන්දයෙන් අගතියට ගිහිලාද මේක ගන්න කියලා බලනවා. යම් තීරණයක් ගන්නකොට යා යම්කට කැමති නම් අන්නේ කැමැත්ත මුල් කරගෙන තමයි තීරණය ගන්නේ. ඒක ලෝකෝත්තර ඡන්දයක් නම් කමන්නේ. තමන් නිවන් දකින්න, කෙලෙස් වලින් දුර වෙන්න, නැත්තම් මේ සසරින් මිදෙන්න වගේ ඒ උත්තරීතර බලාපොරොත්තුවක් නෙවෙයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් අපි දෙයකට දැඩි ආසාවෙන් නම් තීරණ ගන්නේ. අන්නේ වෙලාවේ අපි ගන්න තීරණය සාර්ථක තීරණයක් වෙන්නේ නැහැ. ඒ නිසා එතෙන්දී තමන් යම් කිසි ඩිසිෂන් එකක් ගන්නකොට තමන් බලන්න මේක තමන් ගන්නේ ඡන්දයෙන් අගතියට ගිහිලාද කියලා බලන්න. දෙවෙනි කාරණය තමයි බය කියන කාරණය, ද්වේෂය කියන කාරණය. යම් කිසි වචනයක් කතා කරනවා නම්, කෙනෙකුට ප්‍රතිචාරයක් දක්වනවා නම්, යම් කිසි තීරණයක් ගන්නවා නම් බලන්න මම මේක ගන්නේ ද්වේෂයෙන් අගතියට ගිහිලාද කියලා. අමනාපයෙන්ද මේ තීරණය ගන්න කියලා බලන්න. අන්න එවැනි වෙලාවේදී තීරණයක් ගන්න එපා. පොඩ්ඩක් ප්‍රමාද කරන්න ඒක. මොකද එවැනි වෙලාවේ ගන්න තීරණය සාර්ථක තීරණයක් වෙන්නේ නැහැ. ඒකෙන් අනිත් කෙනාට හානියක් වෙන්නේ. අනිත් කෙනාට හානියක් වෙනවා කියන්නේ ඒකෙන් ලොකුම ඩැමේජ් එක අපට වෙන්නේ. දැන් අපි හිතන්නේ කාට හරි බැන්නට පස්සේ මං එයාට හොඳ වයින් දෙකක් කිව්වා කියලා තමයි අපි හිතන් ඉන්නේ නේද? ඒ බැනුම් අහපු කෙනාට හිත වේදනාවක් ඇති වෙනවා. ඒ බැනුම් අහපු කෙනාට 120ක හිත වේදනාවක් ඇති වුණා නම් ඒ බැනපු අපට ඒ බැනුම කරපු කෙනාට පස්සේ කාලේ 120ක නෙවෙයි තැමට 140ක 150ක හිත වේදනාවක් ඇති වෙනවා. ලොකුම ඩැමේජ් එක අපට වෙන්නේ. අන්න ඒ නිසා අපි දැනගන්නට ඕන මේකේ හානිය Tamanට මුලින් වෙන්නේ. ඒ නිසා මම මේ හානියෙන් මම ආරක්ෂා වෙන්න ඕන කියන හැඟීමක් ඇති කරගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම තරහ තමයි ඉක්මනට කේන්ති යාම තමයි අපට ජීවිතයේ ජය ගන්න අමාරු කාරණය. ඒ නිසා තීරණයක් ගනිද්දී ද්වේෂයෙන් අගතියට යෑම වා කල්පනාකාරීව පාලනය කරගන්න වෙනවා. ඒ සඳහා ප්‍රධානතම කමඨහනක් විදිහට බුදුහමෝ දේශනා කළේ මෛත්‍රී වැඩිම. ඒ විතරක් නෙවෙයි ඊට අමතරව දේශනා කළ ආඝාත පටිවිණිය කියලා සූත්‍රයක්. මේ සූත්‍රය ඊටම වැදගත්. ද්වේෂයක් ඇති වුණාම කොහොමද ඒක පාලනය කරගන්නේ කියලා. යම්කිසි කෙනෙක් කායිකව වරදක් කරනවා නම් බලන්න ඒක නා කයින් වරදි කළාට එයා වචනෙන් හොඳ වචන කතා කරනව නේද කියලා අර හොඳ පැත්ත බලලා එයාට සමාව දෙන්න. යම්කිසි කෙනෙක් වචනෙන් වැරදි කරත් කායිකව හොඳ දේවල් කරනවා නම් ඇතැම්මට වචනෙන් නරක වචනමයි කතා කරන කෙනෙක්. හැබැයි අම්මට තාත්තට සලකනවා. දන් දෙනවා. අසරණයට පිහිට වෙනවා. සතුන්ට කෑම දෙනවා. එතකොට බලන්න මෙයා වචනෙන් ඉතින් යාට පාලනය කරගන්න බෑ. ඉතින් යාගේ පවුනේ ඉතින්. නමුත් මෙයා හොඳ වැඩ කරනවා. අම්මට තාත්තට සලකනවා. මහන්සියට වැඩ කරනවා. දන් දෙනවා. සතුන්ට කෑම දානවා. ඒ නිසා මේ පැත්තේ අර හොඳ පැත්ත බලන්න. හොඳ පැත්ත බලනකොට අර නරක පැත්ත අමතක වෙලා අපට අර හොඳ පැත්තෙන් යාව අපිව අපේ යමනාපය අපි අඩු කරගන්නවා. තවත් කෙනෙක් ඉන්නවා කායිකවත් වැරදි වැඩ කරන්නේ වාචිකවත් ඔහුගේ අතින් වැරදි වැඩ වෙන්නේ. නමුත් ඔහුට කලින් කාල හොඳ සිතිවිලි එනවා. හොඳ සිතිවිලි යුක්ත කෙනෙක් අන්න ඒ සිතිවිලි පැත්ත ගැන හිතලා එයාගේ තියෙන යමනාපය දුරු කරන්න කියලා සඳහන් කළා. ඊළඟ සඳහන් කරන සමහර කෙනෙක් ඉන්නවා කායිකවත් වැරදි කරන්නේ වචනෙනුත් වැරදි කරන්නේ සිතනොත්
අයහපත් සිතුවිලි හිතන්නේ. මෙන්න මෙවැනි කෙනෙක් මුණ ගැහුණාම හිතන්න මේ වැරදි කරන කෙනා තව ටික කලයි මේක කරන්න වෙන්නේ මෙයාට. නොබෝ කලකින්ම මේ තැනැත්තා දුගතිගාමි වෙන කෙනෙක් කියලා හිතන්න. දැන් සත්තු මරණ කෙනෙක් එහෙම දැක්කහම, හොරකම් කරන කෙනෙක් දැක්කහම, මාළු මරණ කෙනෙක් දැක්කම ඔබට ටිකක් කේන්ති යනෝනේ. මහා පව්කාරය කියලා හිතනෝනේ. ඔබට බොහෝ විට හිතෙන්නේ අර මාළු ගැන තමයි හිතෙන්නේ නේද? අර මැරුමට ලක් වෙන මරණයට ලක් වෙන සතා ගැන තමයි හිතන්නේ නේ. ඇත්තටම පිනුතුනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැක්කනම්, රහතන් වහන්සේ කෙනෙක් ඒ සිද්ධිය ගැන දැක්කනම් වැඩිපුර අනුකම්පාවක් ඇති වෙන කවුරු පිළිබඳවද? ඔව් අර මරණ තැනැත්තා ගැන. ඒ කෙනැත්තා වැඩි කලක් ඉන්නේ නැහැ, ඉක්මනටම අපාගත වෙන කෙනෙක්. තව නොබෝ කලකින් ගිහිල්ලා මේ වගේම කල්ප ගණන් දුක් විඳින කෙනෙක් බට මේ නිරයට වැටෙන කෙනෙක්, නැත්තම් പ്രേත ලෝකයට, නැත්තම් මේ තැනැත්තා තිරිසන් ලෝකෙට වැටෙන කෙනෙක් කියලා උන්වහන්සේ දකිනවා. දැකලා බලන්න පුළුවන් නම් ඉක්මනටම මේ තැනැත්තා මේකෙන් බේර ගන්න බලන්න. පින්වතුනි මෙන්න මේක තමයි සැබෑම අනුකම්පාව කියලා කියන්නේ. ඒ නිසා කිසියම් කෙනෙක් වරදක් කරනවා නම් අපි ඇත්තට මේ කෙනා ගැන අනුකම්පා කරන්න ඕනේ. වැරදි කරන කෙනා සතුටින් නෙවෙයි ඉන්නේ. ඒ කෙනා අභ්‍යන්තරයෙන් මහා දැවීමකින් ඉන්නේ, පීඩාවකින් ඉන්නේ කෙනා. ඒ කෙනාට අපිත් කේන්ති ගත්තොත් මොකද්ද වෙන්නේ? එතකොට ඒ කෙනාට අපි තවත් අපහසුතාවයටපත් කළා වෙනවා. අපිට තියෙන පුළුවන් තරම් කරුණාවෙන් ඒ කෙනා වළක්ව ගන්න. එහෙම නැත්නම් අපේ හිත හදාගෙන පැත්තට වෙන එක තියෙන්නේ. අපේ හිත නරක කරගන්න ඕනේ නැහැ ඒකෙන්. මොකද ඒ තැනැත්තා අපේ ජීවිත කාලය තුලදීම මිය ගිහිලා තැම්මෙට යා නිරේ යන්න ඉන්න කෙනෙක්. අපාගත වෙන්න ඉන්න කෙනෙක්. මෙන්න මේ ගැන හිතනකොටත් අපට රමණාපය දුරු කරගන්න පුළුවන්. හැබැයි මේකෙන් කියන්නේ අනිත් කෙනෙක් කරන ඕනම දෙයක් කරන්න කියලා නිදහසේ ඉන්න කියලා. අපිට කරුණාවෙන් කියලා වළක්ව ගන්න පුළුවන් නම් වළක්ව ගන්නවා. නැත්තම් මානසික ප්‍රතිකාරයක් කරන්න ඕන නම් ඒ සඳහා යොමු කරනවා. එහෙමත් නැත්තම් යා සමාජයට ලොකු හානියක් කරනවා නම් අපිට නීත්‍යානුකූල දෙයක් කරන්න වෙනවා. ඒක කරන්න නැතුව ඉන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඇතැම් විට අපිට මේක නැත්තාගෙන් සමාජයට ලොකු හානියක්, ලොකු ඩැමේජ් එකක් වෙනවා නම් අපිට නීත්‍යානුකූලව තීරණයක් ගන්න වෙනවා. එහෙම ගන්නේ ද්වේෂයෙන් නෙවෙයි. ඒ තැනැත්තා කිරීම කරුණාවෙන්, ඒ තැනැත්තාගේ පීඩාවට ලක් වෙන අනිත් කෙනා කිරීම කරුණාවෙන් ගන්නේ. ඊට අදාළ විදිහට අපි නීත්‍යානුකූලව කටයුතු කරන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට අපේ අයහපත් කරන අය කෙරෙහිත් අපි මේ සිතුවිලි ඇති කරගෙන ඒකෙන් අපේ අමනාපය දුරු කරගන්නවා. යම් කෙනෙක් කායිකවත්, වාචිකවත්, මානසිකවත් මේ තුනේම හොඳ දේවල් නම් කරන්නේ අපට ඒ කෙනා ගැන බොහෝ විට අමනාපයක් නැහැ. ඇතැම් විට අපට ඇති වෙන ඊර්ෂ්‍යාවක් තමයි. හොඳට ඉන්න අය කෙරෙහි ඇතැම් විට හොඳට සාර්ථකව ඉන්නවා. ඒ කෙනා සාර්ථකව ඉන්නේ ඇත්තේ මෙයා හොඳ වචන කතා කරන්නේ, හොඳ දේවල් කරන්නේ, හොඳ සිතුවිලි හිතන්නේ. ඒ නිසා මේ කෙනාට සාර්ථකව ඉන්නවා. එතකොට එයා අපටත් වඩා සාර්ථක වෙනවා. අපටත් වඩා නිවැරදිව ඉන්නේ, අපටත් වඩා මහන්සියෙන් වැඩ කරනවා, අපටත් වඩා දක්ෂයි. ඒක නා අපට වඩා සාර්ථක වෙනවා, දිනු වෙනවා. එතකොට අපට වංචනික ධර්ම විදිහට අපි දන්නේ නැහැ තැමිට අපිට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. එතෙන්දී පින්නතුනේ තමන් කල්පනා කරන්න එතෙන්දී මේක නා මහන්සි වෙලා මේ ධර්මයේ උපයලා තමයි මේ දිනු වෙලා ඉන්නේ. ඔබ සතුටු වෙන්නේ ගැන. එතකොට ඔබත් පුළුවන් නම් එයාගේ හොඳ ගති ගුණයක් අනුගමනය කළා අපි දිනු වෙන්නේ බලන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට මේ ආඝාත පරිවිනය සූත්‍රයේ සඳහන් කරනවා තමන්ගේ හිතට ද්වේෂයක් නැත්තම් ඊර්ෂ්‍යාවක් ඇති වෙන වෙලාවකදී කොහොමද ඒක පාලනය කරගන්නේ කියන කාරණය. එතකොට මේක සාමාන්‍ය විදිහට පාලනය කරගන්න ක්‍රමය තමයි. නමුත් මීට වඩා තව ඉහළ දියුණුවක්, අවිද්‍යාව දියුණු කරන ක්‍රමයක්, අවිද්‍යාව ප්‍රහීන කරන ක්‍රමයක්, සතර සතිපට්ඨාන වඩන තවත් දර්ශනයක් බුදුදහමේ විස්තර කරනවා. ඉතින් ඒකත් අපි ඊට ලැබෙන අවස්ථාව අනුව ටිකෙන් ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අප මූලික වශයෙන් මේ සඳහන් කළේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරනකොට ඒ ධර්මයේ කෙරෙහි ටිකෙන් ටික නැඹුරු වෙලා අපේ අකුසලෙන් මිදලා කුසල දහම් කරන ආකාරය සහ ඒ කුසල දහම් වැඩිම නිසා අපට මේ ජීවිත කාලයේම අපේ ජීවිතය සාර්ථක කරගත හැකි මාර්ගයයි මේ අප මුලින් සාකච්ඡා කළේ. ඉතින් මේ විදිහට අපි ටිකෙන් ටික හිතේ තියෙන දැඩි ලෝභය, ද්වේෂය අඩු කරගන්න අතරේදී අපි සතර අගතිය සඳහන් කළා. ඇතැම් විට අපි බිය නිසා අගතියට යනවා. යම් තීරණයක් ගන්නකොට අනිත් කෙනා තමන්ට දෝෂාරෝපණය කරයි කියලා බයෙන් යම්කිසි කටයුත්තක් අපි කරන්නේ. මෙන්න මෙතෙන්දී පින්නතුනේ හුඟා සැලකිලිමත් වෙන්නට ඕන. සමහර අයට අපි කියනෝනේ හරිම ඉවසිලිවන්තයි කියලානේ.
එයා හරිම විසිලවන්ත කෙනෙක්, හරිම තැම්පත් කෙනෙක් කියලා කියනවා. ඇත්තට මෙයා හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඇතැම් විට මේ කෙනෙක්තා මේ විදිහට සංවරශීලීව ඉන්නේ තැම්පත් වෙන්නේ මොකද දන්නවද? බය නිසා. යම් කිසි දෙයක් කරෝතින් අනිත් අයගෙන් දෝෂාරෝපණයක් එල්ල වෙයි කියලා බය නිසා, කාගේ හරි වරදක් පෙන්වා දුන්නොත් බය නිසා, බයෙන් අගතියට ගිහලා මේ තැනට නිශ්ශබ්ද වෙනවා. ඇතැම් විට මෙයාට ලොකු පාඩුවක් ඒ කියලා පාඩුවට බයෙන් නිශ්ශබ්ද වෙනවා. නමුත් මේ ගැන දන්නේ නැති අනිත් අය කියන එයා හරියම හොඳයි, කිසිම වචනයක්වත් කතා කරන්නේ නැහැ, ඇහැක් කැරලා බලන්නේ නැහැ කියලා කියනවා. හිතරි දෙන කිසියම් දෙයක් කාටවත් කියන්නේ නැහැ කියලා කියනවා. ඇතැම් විට මේ ඉන්නේ බයෙන් අගතියට ගිහලා මෙයා ඉන්නේ. එතකොට එකාතකින් බයෙන් අගතියට යනවා, අනිත් පැත්තෙන් ද්වේෂයෙන් අගතියට යනවා. එක්කෙනෙක් ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා ආවේගශීලව කෙනෙකුට බනිනවා. එයාත් අගතියට ගිහිල්ලා ඉන්නේ. තව කෙනෙක් කියනවා බයෙන් අගතියට ගිහිල්ලා. බයෙන් අගතිය ගිහිල්ලා මුකුත්ම කතා කරන්නේ නැහැ, නිශ්ශබ්ද වෙන ඕන දෙයක් වෙන්න කියලා. ඒකත් බුදුදහමෙන් අනුමත කරන්නේ නැහැ. එතකොට එකාතකින් ද්වේෂයෙන් අගතියට යෑම අනුමත කරන්නේත් නැහැ. අනිත් පැත්තෙන් බියෙන් අගතියට යෑම අනුමත කරන්නේත් නැහැ. මෙන්න මේ දෙකටම නොගිහිල්ලා තමන් කටයුතු කර යුතු ආකාරය තමන් දැනගන්නට ඕන. ඒ නිසා තමා කටයුතු කරන්නේ නිශ්ශබ්ද වෙන්නේ බයෙන් අගතියට ගිහිල්ලාද? ඒ වගේම තමන් වරදක් පෙන්වා දෙන්නේ ද්වේෂයෙන් අගතියට ගිහිල්ලාද කියන එක ගැන තමන්ගේ සිත ගැන දැනුමත් ඉන්නට ඕන. දැන් මේකට තමයි අපිට ධර්ම අවබෝධය ඕනේ. ඊළඟට මොහයෙන් අගතියට ගිහිල්ලා. සමහර තීරණ අපි ගන්නවා එතැන් විට කර්මය ගැන අපි නොසලකා මේ දේ කරෝතින් කර්මයෙන් Tamanට ඒක අනිත් පැත්තට එනවා කියලා Taman දන්නේ නැහැ. අවිද්‍යාවෙන් මුලා වෙලා මේ තීරණ ගන්නවා. ඇතැම් විට පොඩි දෙයක් අපි කරන්නේ ඇතැම් විට ඒ දේ පොඩි වුණාට ලොකු කර්මයක් අපට ඒක රාශී වෙනවා. විශේෂයෙන්ම පිනතුනි කර්මය ගැන හොඳ අවබෝධයෙන් අපි කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන් අපි අම්මා තාත්තා ගැන කටයුතු කරනකොට අපි හුඟක් අකුසල දහම් අපට සිද්ධ වෙනවා. අපි හරියට ධර්මය ගැන අවබෝධයක් නොතිබ්බොත්. ඒ නිසා විශේෂයෙන් අම්මා තාත්තා ඇසුරු කරද්දී ඇයට හිත නොරිදෙන විදිහට අපි කටයුතු කරන්නට ඕන. ඇතැම් විට පොඩි කාරණේ නිසා අපට අකුසල සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ අම්මා තාත්තට වරදවා පිළිපැද්දොත් ලොකු අකුසලයක් වෙනවා. ඒ වගේම අම්මා තාත්තට මැනවින් පිළිපැද්දොත් ඒ අම්මා තාත්තා දෙන්න ගෙදරම පින් කුඹුරු දෙකක් බඩපත් වෙනවා. ගෙදරින් අපට සුගතිය යන්නටත් පුළුවන් අම්මා තාත්තට උපස්ථාන කරලා. ඒ වගේම වැරද වුණොත් අපට ඇතැම්මට ඒකම ලොකු අකුසලයක් බවට පත් වෙනවා. එහෙම නොවන්නට නම් අප කර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙනට ඕන. මේ කරන කර්මයෙන් Tamanට විපාක ලැබෙනවා කියන අවබෝධයක් විශ්වාසයක් Tamanට තියෙනට ඕන. ඒකෙන් අපට හුඟා දුරට අකුසලෙන් මිදෙන්නට පුළුවන් මොහෙන් අගතියට නොගිහිල්ලා. එතකොට පිනුතුනි මෙන්න මේ වගේ සතර අගතියට ගිහිලා අපි තීරණ ගන්නවද නැද්ද කියන එක ගැන තමන්ගේ ජීවිතය ගැන නිතර සැලකිල්ලෙන් අවධානයෙන් ඉන්නට ඕන. තමන්ගේ සිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නට ඕන. එතකොට මෙන්න මේ මාර්ගයේ මේ කර්මයේ පිළිබඳව තියෙන අවබෝධයත් එක්ක යන මේ ධර්ම මාර්ගයේ අපේ කුසලයේ දිනු කරගන්න ක්‍රමය බුදුහාඳුරෝ ඊටාම මැනවින් පෙන්වා දුන්නා. අපි සාමාන්‍ය දානයක් දෙනව විතරක් නෙවෙයි, ඒ දෙන දානය ගැන නිතරම තමන් හිතන්නට ඕන. අම්මට තාත්තට සලකන හැටි, ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරන හැටි, බුද්ධ පූජා පවත්වන හැටි මේක කරන වෙලාව විතරක් නෙවෙයි. ඒක කළාට පස්සෙත් නැවත හිතන්න. එතකොට ඒකේ ආනිසංස තව වැඩිපුර වාර ගානක් දිනු වෙනවා. ඒක කොහොමද කරන්නේ? ඒ දානය හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානුස්සති භාවනාවක් කරගන්නට ඕන. ඔබ දීපු දානයක් ගැන නිතර හිතනවා නම් ඒක දානය නෙවෙයි. ඊට පස්සේ ඒක මොකද්ද? ඒක ඡාගානුස්සති භාවනාවක් වෙනවා. ඔබ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියපු එක ගැන නිතර හිතනවා නම් බුදු ගුණ, ඒක බුද්ධ පූජාවක් නෙවෙයි. ඊට පස්සේ ඒක මොකද්ද? ඒක බුද්ධානුස්සති භාවනාවක් වෙනවා. ඔබ ධර්ම ශ්‍රවණය කරන වෙලාව ධර්ම ශ්‍රවණමේ ආනිසංස ලබා ගන්න අතරේදී ඒ අහන ධර්ම කරුණු ධර්මයේ ගුණ නැවත සිහි කරනවා නම් ඒක ධම්මානුස්සති භාවනාවක් වෙනවා. ඒක තවදුරටත් ගියාට පස්සේ ඒක බොජ්ජංගයක් වෙනවා. ධම්මවිජය සම්බොජ්ජංගයක් වෙනවා. ඔබ ස්වාමින් වහන්සේලාට පූජා කරන දානය හුදෙක් සංඝසතු දානම විතරක් නෙවෙයි. ඒ ස්වාමින් වහන්සේලාගේ ගුණ නිතර හිතනවා නම් ඒක සංඝානුස්සති භාවනාවක් වෙනවා. ඔබ රකින්න සීලය පංච සීලය ගැන නිතර හිතන්න. මම මේ වගේ සීලපද දිනපත ආරක්ෂා කරනවා කියලා නිතර සතුටෙන් සිහි කරන්න. එහෙම සිහි කරනකොට ඒක සීලය පමණක් නෙවෙයි, ඒක සීලානුස්සති භාවනාවක් වෙනවා.
ඔබ දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ පින් අනුමෝදන් කරන දෙවියන් මේ වගේ කුසල දහම් කරලා අද සුගතිය ඉන්නවා කියලා ඒ දෙවියන් පුහුණු කරපු ගුණාංග ගැන දානය, සිල්වන්ත භාවය, ප්‍රිය වචන කතා කිරීම, දෙමව්පියන් සැලකීම මේ ආදී ගුණයන් රැකලා තමයි මනුස්ස ලෝකෙ හිටියේ අය දිවි ලෝකෙ ගිහිල්ලා ඉන්නේ. අන්නේ දෙවියන්ගේ ගුණ සිහිපත් කිරීම භාවනාවක් ඒක. ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ දේවතානුස්සති භාවනාව කියලා. බලන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපට මේ කුසලයේ දිනු කරගන්න හැටි කොච්චර ලස්සනට දේශනා කළා තියෙද. ඒ නිසා තමන් කරන හොඳ දේවල් සමග නිතරම ඉන්න ජීවිතේ. එතකොට තමන්ට වෙච්ච අර අඩුපාඩුකම් අමතක වෙලා පිටුපස්සට යනවා, වැඩිපුර කුසලයේ ප්‍රබල වෙනවා. ජීවිතයේ සතුට සැනසීම වැඩි දිනු කරගන්නට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ දේවල් වලින් තමන්ගේ ජීවිතයේ සඵල කරගන්න අතුරින් බුදුරජාණන් වහන්සේ අපට ඊළඟට මාර්ගය දේශනා කළා. අපේ ජීවිතයේ වඩාත්ම ප්‍රඥාව දිනු කරගත හැකි ආකාරය. බුදුහාමුදුරේ දේශනා කරනවා පඤ්ඤා ජීවෙන් ජීවිත මහෞසෙට්ටන් කියලා. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි වටිනාම ජීවිතය වන්නේ කියලා. අර දැන් අපි මෙතේ සඳහන් කරපු කුසල දහම් ටික සාමාන්‍ය කෙනෙකුට උනත් කරන්න පුළුවන්. නමුත් ජීවිතයේ කෙනෙක්ගේ වටිනාකම තීරණය කරන්නේ මේ පින්කම් කිරීම මතම නෙවෙයි. කෙනෙකුගේ ජීවිතයේ වටිනාකම තීරණය කරන්නේ යා කොච්චර ප්‍රඥාවෙන් ජීවත් වෙනවද කියන කාරණේ මත. බලන්න පින්නොතිනේ අපි කොයිතරම් දුරට ප්‍රඥාවෙන්ද ජීවත් වෙන්නේ කියලා. ඊටාම සරල උදාහරණයක් කියන්නම්. අපි රාත්‍රියේ කාලෙහි පාරක යනකොට, කැලෑ පාරක යනකොට අපි ෆ්ලෑෂ් ලයිට් එකක් ගහගෙන යන ටෝච් එකක් ගහගෙන අපි යනවා. අපි ටෝච් එක පාරේ ගහගෙන යනකොට එක පාර සර්පයෙක් දකිනවා. දැක්ක ගමන් මොකද්ද වෙන්නේ? දැකම එකපාර ගැස්සිලා යනවනේ. බය වෙනවනේ. ඇයි අපි එහෙම බය වෙන්නේ? ඇයි අපි එහෙම බය වෙන්නේ? එහෙම බය වෙන්න හේතුවක් තියෙනවා. ඔබ හිතන්නේ ලොකු බරපතල හේතුවක් කියලා. බලපතල හේතුවක් නෙවෙයි, බොහොම සරල හේතුවක් තියෙනවා. ගැඹුරු හේතුවක් නෙවෙයි. ඒ ටෝච් එක ගහගෙන යනකොට අපි බය වෙන්නේ අපි ඉක්මනට යන වෙලාවකදී තමයි ඒක වෙන්නේ. කලබලෙන් යන වෙලාවක. අපිට හිතෙන්නේ අපි දැන් ඇහැ තියෙන ටෝච් එක ගාවනේ. අපි කකුල් දෙක දිහා බලාගෙන කවදාවත් යන්නේ නැහැ. අපි යන්නේ කොහමද? අපි ඉස්සරහා ටෝච් එක දිහා ටෝච් එක එළිය වැටිච්ච තැන දිහා බලාගෙන තමයි යන්නේ. අපි බය වෙන්නේ ඇයි? අපේ මනසෙන් හිතන් ඉන්නේ Taman දැන් ඉන්නේ ටෝච් එක ළඟ කියලා. ඔක තමයි හේතුව. අපි මෙතන හිටියට අපි යනකොට යන්නේ ටෝච් එක උඩේ ටෝච් එක එළිය උඩේ Taman ඉන්නේ කියලා. ඔබ බලන්න යම් කිසි වෙලාවක ඈත කන්දක අර සර්පයාම ඉන්න දැක්කොත් ඈත කන්දක ඔබ බය වෙනවද? බය වෙන්නේ නැහනේ. එතකොට ඔබ බය වෙන්නේ අර ටෝච් එක ගහගෙන යනකොට තමයි බය වෙන්නේ. ටෝච් එක ගහගෙන ගියාට බය වෙන්නෙත් නැහැ. ඔබ ටෝච් එක ගහගෙන යන වෙලාවේ හරියට සිහියෙන් ගියොතින් මම මේ පිටුපස්සේ ඉන්නේ ටෝච් එක මං ඉස්සරහා බලන්න විතරයි ගහන්නේ කියලා බලාගෙන ගියොතින් බය වෙනවද? එදාට බය වෙන්නේ නැහැ ඔබ. එතකොට මේ සිහියෙන් ගියා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් කකුල් දෙක ළඟ හිටියොත් බය වෙයි කියලා නේ සර්පයා. දැන් මේක හොඳට අහගෙන ඉන්න මේ උදාහරණය. මේ උදාහරණයෙන් තමයි ඔබගේ ප්‍රඥාවන්තභාවය බලන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් දැන් ඈත නිසානේ බය නොවෙන්නේ හොඳට සිහියෙන් ගියා ඈත එතන හිටියේ මෙහෙ ඉන්නවා පාරෙන් වෙන පාරකින් යනවා දැන් බයක් නැහැ. හැබැයි එකපාර කකුල් දෙක ළඟ හිටියොත් බය වෙයි කියලා ඔබ හිතනවා. ඔබ හිතනවද රහතන් වහන්සේ කෙනෙක්ගේ කකුල් දෙක ළඟ සර්පයෙක් හිටියොත් බය වෙයි කියලා? රහතන් වහන්සේගේ කකුල් දෙක ළඟ නෙවෙයි පිනතුනේ රහතන් වහන්සේගේ ඇඟට සර්පයෙක් වැටුණොත් බය වෙන්නේ. ඇයි බය නොවෙන හේතුව? ඇයි බය නොවෙන හේතුව? සර්පයෙක් හිටියොත් සර්පය අයින් කරන්න පුළුවන් රහතන් වහන්සේ. සර්පය ඉන්න තැනින් ඈත් වෙලා යන්නත් පුළුවන්. හැබැයි සර්පය ඇඟට වැටුණට බය වෙන්නේ නැහැ.
ඇයි බය නොවන හේතුව? බය නොවෙන හේතුව තමයි අපේ ශරීරයට කුමක් හෝ දෙයක් වැදිලා අපි ඒක තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්නේ කාය විඥානේ නෙවෙයි මනෝ විඥානේ. ශරීරයට දෙයක් වැටෙනකොටම අපි බය වෙන්නේ, අපි හිතන් ඉන්නේ මේ ශරීරයට වැටිච්ච එක දැනුනේ කාය විඥාණයෙන් කියලා. නමුත් කාය විඥාණයට නෙවෙයි මේක තේරෙන්නේ. කයට මෙහෙම දැනුණට ඒක පියවර ගානක් ගිහිල්ලා මනසින් තමයි හඳුනාගන්නේ මේක. කයට වේදනාව දැනෙනවා. හැබැයි මේ සර්පයේ වේදනාවක් කියලා දැනගන්නේ කයින් නෙවෙයි, දැනගන්නේ මනසින්. දැන් බලන්න ඔබ පාරක යනකොට ඔබට සර්පෙක් පෑගුණා කියලා කියමු. එතකොට ඔබ යනකොට දන්නවා ඒ සර්පය වගේම හදපු රබර් වලින් හදපු සතෙකුත් ඉන්නවා. ඔබ කලින්ම දන්නවා මේ සර්පයා මේ රබර් වලින් හදලා තියෙන කියලා. දැන් එක තැනක ඇත්ත සර්පයෙක් ඉන්නවා, අනිත් තැන රබර් වලින් හදපු සර්පයෙක් ඉන්නවා. දෙකම පෑගෙනකොට එකම විදියයි. සර්පයෝ දෙන්නම කෑවෙත් නැහැ. නියම සර්පයේගේ පිටට කකුල තියෙනකොට බය වෙනවා ඔබ. අනිත් රබර් වලින් හදපු සතාගේ ඇඟට පය තියෙනකොටත් එකම වේගෙන් තියන්නේ. ඔබට බයක් හිතෙනවද? බයක් හිතෙන්නේ නැහැ. එතකොට ඔබ ස්පර්ශයෙන් නම් ඔබට බය ඇති උනේ. එහෙනම් සත්තු දෙන්නගෙම බය හට ගන්නට ඕන. එතකොට බය හටගත්තේ මොකකින්ද? අර ඇත්ත සර්පයා කියන එකෙන් තමයි බය හටගත්තේ. අනිත් එකාට දැක්ක මේ රබර් සර්පයෙක් කියලා. ඇත්තටම සර්පයාගෙන් නම් බය ආවේ ඔබට දෙකේදීම සමාන බයක් එන්න ඕන. හැබැයි ඔබ අනිත් එකත් රබර් සර්පයෙක් නෙමෙයි ඇත්ත සර්පයෙක් කියලා හිතුණා මොකද්ද වෙන්නේ? දෙකටම බය වෙනවා ඔබ. එතකොට බලන්න බිය කියන එක ආවේ ඒ සර්පයාගෙන්ද? සර්පයාගෙන් නෙවෙයි බිය ආවේ. සර්පයාගෙන් නම් බිය ආවේ අර දෙකෙන්ම සමාන බයක් Tamanට එන්නට ඕන. අන්නේ වගේම තමයි මේ ඇඟට ස්පර්ශ වෙනකොට සර්පේද්ද නැද්ද කියන එක තීරණය වන්නේ කයින් නෙවෙයි. තීරණය වන්නේ මනසින්, මනෝවිඤ්ඤාණයෙන්. එතකොට රහතන් වහන්සේ ඇඟට සර්පයක් වැටුණත් දන්නවා. ඒක තේරුම් ගන්නකොට ඇඟේ ස්පර්ශය තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මනසින් කියන එක දකිනවා. මනසින් කියන එක දැකලා ඒ මනසේක නැවත බාහිර රූපයේ සර්පය ඉන්නවා කියලා අනිත් පැත්තට ආරෝපණය කරන්නේ නැහැ. ඒක මනසින් හටගත්තු එක මනසින්ම නිරුද්ධ වීමක් කියන එක දකිනවා. ඒක ගැඹුරු සංකල්පයක්. නිකන් උදාහරණයක් විතරක් මතක තියාගෙන අපි ඉදිරියේදී තවත් විස්තර කරනවා. මෙන්න මෙහෙම යථාර්ථයක් ලෝකේ තියෙන එක ගැන සරලව තේරුම් ගන්න. එතකොට ඒ කාය ස්පර්ශය අපි මේ සඳහන් කළේ. දැන් අපි හිතන් ඉන්නේ ශරීරයට ස්පර්ශ වුණාම මේ දුක එන්නේ කියලා. ශරීරයට ස්පර්ශ වෙච්ච නිසා නෙවෙයි දුක ආවේ. අපි ඒ ගැන හිතන ආකාරයෙන්. වෙනත් උදාහරණයක් කියන්නම්. අපි නිතර කියන උදාහරණයක්. ඔබේ ළමයෙක් දුව හෝ පුතා වඩාගෙන ඉන්නකොට ඔබේ ඔළුවට හයියෙන් ගැහුවා කියලාම එකක්. ඔළුවට ටොක්ක්ක් යන හයියෙන්. ඔබ කේන්ති ගන්නවද? කේන්ති ගන්න ආයි තවත් දරුව සිප වැළඳ ගන්නෝනේ. හැබැයි බලන්න ওই වේගෙන්ම ඔබෙත් එක්ක අමනාප වෙච්ච කෙනෙක් ටොක්ක්ක් යන කියලා කියමු. මොකද්ද වෙන්නේ? හැතැම්මට පොලිසිය යන්නත් පුළුවන් නේ. එතකොට ඔබට දුක හටගත්තේ ඔබේ හිතේ වේදනාවක් හටගත්තේ අර ටොක් යනපු එකෙන් නම් දෙන්නම සමාන වෙන්න ඕනනේ. දැන් අම්මා කෙනෙක් දරුවව වඩාගෙන ඉන්නකොට අම්මගේ කොණ්ඩෙන් අදිනවා. කොණ්ඩෙන් ඇද්දාම අම්මා කේන්ති ගන්නවද? නෑ. අම්මා ඉතින් දරුවා ටිකක් කොණ්ඩේ අත්හැරලා ඉතින් දරුවා ආයෙත් වැළඳ ගන්නවා. හැබැයි බලන්න ওই විදියටම අම්මා බස් එකේ යද්දී කවුරු හරි පිරිමි කෙනෙක් කොණ්ඩෙන් ඇද්දොත් මොකද වෙන්නේ? ඔව් නවතින්නේ පොලිසියෙන් තමයි නේද? බස් එකත් එක්කම පොලිසියට යන්න වෙනවා. එතකොට බලන්න ඇදපු වේගය දෙකම සමානයි. එහෙනම් බලන්න මේ කායිකව දේවල් වලින් ඔබ මෙතෙක් දුක් සැප විඳේ කයට වේදනාව ආපු හින්දාද ඔබේ හිතපු ආකාරයෙන්ද කියලා බලන්න. පින්නතුනේ මෙන්න මේක තමයි බුදුදහමෙන් උගන්වන යථාර්ථය.
මෙන්න මේක අපි ඊටාම පැහැදිලිව තේරුම් ගත්තොත් එදාට තමයි අපට බුදුහාඳුර ගැන ශ්‍රද්ධාව හටගන්නේ. අද අපට අපි බුදුහාඳුරන්ට මල් පහන් ටිකක් පූජා කළේ. අපි අම්මා තාත්තා අපට පොඩි කාලේ කියලා දුන්න පුතේ මේ බුදු සාදු බුදුහාඳුර හරිම කරුණාවන්තයි. උන්වහන්සේට ඊරිද බල තිබුණා. ඒ නිසා බුදුහාඳුරන්ට වඳින්න කියලා වඳින පුරුදු කරානේ. ඔය ඒ ටිකට තමයි ඔබ දැන් වැන්දේ. නමුත් ඔබ මේ ධර්මාබෝධය ලබා ගත්තට පස්සේ වඳින්නේ කොහමද? යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඒ තැනත්තා මා දකිනවා කියන කාරණේ. මෙන්න මේ දේ නේද බුදුහාඳුරෝ පැහැදිලි කළේ. මේ දුක හටගන්න ආකාරය නේද බුදුහාඳුරෝ සඳහන් කළේ කියලා. ඔබට එදාට බුදුහාඳුරෝ ගැන පැහැදීමක් හටගත්තොත් එදාට ඔබ වඳින්නේ අද වඳින විදියට නෙවෙයි. ඔබ ඊටාම ගෞරවයෙන් වඳින්නේ. ඒ විතරක් නෙවෙයි එදා පටන් ඔබට දිනපතාම වැඩිපුර මතක් වෙන්නේ කවුරුන්ද? බුදුහාඳුරෝ මතක් වෙන්නේ. ඔබ අහලා ඇති සරියුත් හාමුදුරුවෝ ගැන. සරියුත් හාමුදුරුවෝ කියන්නේ බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි වෙන උත්තමයන් වහන්සේ. ඒ සරියුත් හාමුදුරුවෝ පැවිදුණාට පස්සේ හැමදාම උන්වහන්සේ සැතපෙන්න කලින් බලනවා අස්සජි හාමුදුරුවෝ කොහෙද ඉන්නේ කියලා. අස්සජි හාමුදුරුවෝ කියන්නේ කවුද? අර සරියුත් හාමුදුරුවන්ට මුලින්ම ගාථාව කියපු හාමුදුරුවෝ ඊයේ ධම්මා කියන ගාථාව. තමන්ට මේ ධර්මයේ මුලින්ම දේශනා කරපු අර අස්සජි හාමුදුරින්න දිහාවට වැඳලා තමයි සරියුත් හාමුදුරුවෝ සැතපුනේ. ඒ පැත්තට වැඳලා ඒ පැත්තට හිස දාලා තමයි උන්වහන්සේ සැතපුනේ. ඒ තරම් ගෞරවයක් හටගත්තා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්තොත් අපට එදාට දවසට වැඩිපුර වාර ගාණක් මතක් වෙන්නේ බුදුහාමුදුරුවෝ. ඒ ධර්මයේ දේශනා කරපු ස්වාමින් වහන්සේලා තමයි හැමදාම අපට මතක් වෙන්නේ. ඇයි ඒකට හේතුව? ඒ ධර්මයෙන් විතරයි මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අද අපි යම්කිසි කායික මානසික දුකක් විඳිනවා නම් ඒ සම්පූර්ණම දුක් ටික විඳින්නේ බාහිරින් නෙවෙයි. අපි විඳින්නේ මොකෙන්ද? අපි හිතන විදියෙන්. අපේ වැරදි ආකල්පය, ignorance එක, delusion එක නිසා මේ දුක් විඳින්නේ. දැන් බලන්න කායික වේදනාවෙන්වත් අපි දුකක් නොවිඳිනවා නම් එහෙනම් කොහොමද ඇසට දකින්න රූප වලින් දුක් විඳින්නේ? රූපයක් ඇවිල්ලා එහෙ වදිනවද? වර්ණ රූපේ විතරයි එන්නේ. කනට ශබ්දයක් එනකොට කනට ලොකු ඩැමේජ් එකක් උනේ නැහැ. ශබ්ද තරංග ටිකක් කනට ආවේ. නාසයට ගඳ සුවඳක් එනකොට ඒ සුවඳ ආවේ. රසයට දිව රසය විතරයි ගෑවුනේ. මේ ටිකෙන්නේ අපි දුක් සැප විඳින්නේ නේ. කායිකවත් අපට දුක් ටික අපි විඳේ මනසින් නම් පින්නතුනේ එදාට මේ ගෙදර බඩු මුට්ටු ටිකක් එහෙම කරයි කියලා, ගෙදර අපිරිසුදු කරයි කියලා, දරුවෙක් අකී කරුණයි කියලා, Tamanට බැන්නයි කියලා කොහොමද දුකක් හටගන්නේ? ඒ ටික ඔක්කොම දුක හැටි වෙන ආකාරය Taman දන්නවා. ඒකෙන් තමයි නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඇසට රූපයක් දැකලා අපි ඒක හඳුනා ගන්නකොට හඳුනා ගන්න ඇසින් නෙවෙයි අපි මනසින්. ඒක ඇසින් දැකපු රූපය හඳුනා ගන්නකොට ඒ රූපයත් නිරුද්ධ වෙලා, ඇසත් නිරුද්ධ වෙලා, චක්කු විඥානයත් නිරුද්ධ වෙලා. කනට ශබ්දයක් අහලා ශබ්දේ තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි මනෝ විඥාණයෙන්. ඒ මනෝ විඥාණයෙන් එක තේරුම් ගන්නකොට කනත් නිරුද්ධ වෙලා, ශබ්දයත් නිරුද්ධ වෙලා, සෝත විඥානයත් නිරුද්ධ වෙලා. අනිත් ඉන්ද්‍රියනොත් එහෙමයි. එතකොට අපි යම් කිසි දෙයක් තේරුම් ගන්නවා නම් ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් විඳලා, දිවෙන් රසයක් විඳලා, ශරීරයට පහසක් ලැබිලා අපි යමක් හඳුනා ගන්නවා නම් තේරුම් ගන්නවා නම් තේරුම් ගන්නේ මොකකින්ද? තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන් සිටින්. අන්නේ මනෝ විඥානයත් අනිත්‍යයි. ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙන යථාර්ථයක් මේ තියෙන්නේ. පින්නතුනි මෙන්න මේක අපි දැක්කොත් මෙන්න මේ යථාර්ථය අපේ ජීවිතයේ සම්පූර්ණම අවබෝධ කරගන්න අපි මුළු ජීවිතයම කැප කරනවා. මෙන්න මේ ධර්මයේ දා බුදුහාමුදුරු ලෝකෙට දේශනා කරනකොට මේ ධර්මයට අහන්නට හේතු සම්පatti මිච්ඡය. ඇතැමිට හෙට දවසේ රජකම ගන්න රාජාභිෂේකයේ තිබිදී ඔක්කොම අත්හැරලා අදවිල මහණ වුණා. හෙට දවසේ රැකියාවක් ගන්න හිටපු කෙනා රැකියාව කියලා මහණ වුණා.
හෙට ඇතැම් විට ලොකු ගයක් හදලා ගුහා ප්‍රවේශ මංගල්‍යය තිබෙද්දී ඒක අත්හැරලා අද ඇවිල්ලා මහණුණා. ඇයි ඒ වෙන කිසිම දෙයකින් දුක නිදහස් වෙන්න බෑ. දුක නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ දර්ශනයට આવොත් විතරයි. ඒ දර්ශනය මුලින් අසා දැනගන්න ඕනේ. ඒකට කියන සුතමේ ඥානය කියලා. අහගත්තට විතරක් බෑ. අහගත්තු එක නිතරම මෙන්න මේ යථාර්ථය ලෝකේ තියෙන්නේ කියලා ඒක හිතන්නට ඕන. ඒ හිතන එකට කියනවා චින්තාමය ප්‍රඥා කියලා. අන්නේ චින්තාමය ප්‍රඥාවත් තවත් ස්ථාවර කරගන්න අපි මොකද කරන්න ඕන? භාවනා කරන්නට ඕන. හිත සමාධිමත් කර මෙන්න මේ යථාර්ථය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරන්න මොකද්ද වෙන්නේ? අපට අර රූපයක් දැකලා ඒ රූපය දැකලා තේරුම් ගන්න අවස්ථාව අතරේ තියෙන පරතරය ටිකෙන් ටික අඩු වෙලා ඉක්මනටම මේක තේරුම් ගන්නට මනස හුරු වෙනවා. අවසානයේදී අපි මොකද්ද දෙයක් දකින්නකොටම අපි බාහිර රූපේ නෙවෙයි බලන්නේ මේ පැත්ත බලන්නේ. සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති කෙනෙක් බනිනකොට බනින කෙනා දිහා බලන්නේ. Taman දන්නව බනිනකොටම අර මුලදී මෛත්‍රී වඩලා මුල් ටික Taman අඩු කරගෙන තියෙන අනිත් ටිකේදී බනිනකොටම දන්නව බාහිරින් බැනුමාව නෙවෙයි. Tamanගේම මනසින් හදාගත්තු දෙයක් කියලා දකිනවා. නිතරම Tamanගේ අභ්‍යන්තරේ පැත්තයි බලන්නේ. අපි නිකන් සරල උදාහරණයක් කියනවා සිංහයෙකුට ගලක් ගහන එකයි බල්ලෙකුට ගලක් ගහන එකයි වෙනස නේද? බල්ලෙකුට ගලක් ගහුවම මොකද වෙන්නේ? ඔව් බල්ලා කරන්නේ මොකද්ද? බල්ලා ඒ ගල දිහා බලන්නේ ගල හපා කනවා. සිංහයෙකුට ගලක් ගහුවොත් මොකද වෙන්නේ? සිංහයා බලන්නේ ගල කොහෙන්ද ආවේ කියලා. එතකොට සිංහයා බුද්ධිමත් සතෙක් විදිහට සලකනවා. එතකොට අපට ඇහැට රූපයක් දැකලා රාගයක් ද්වේෂයක් ඇති වෙච්ච ගමම්ම අනුවන කෙනා බලන රූපය දිහා හොඳට බලනවා. කවුද මට බැන්නේ කියලා හොඳට බලනවා. බුද්ධිමත් කෙනා බලන්නේ මොකද්ද? මේක කනෙන් අහනකොට ඇසෙන් දකින්නට නිරුද්ධ වෙලා මනස පැත්තෙන් මේක ඇතුනේ මේ ඇස රූපය චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා කන සෝතය සෝත විඤ්ඤාණය නිරුද්ධ වෙලා කියලා අභ්‍යන්තරේ බලන. බලනකොටම බාහිරට නැඹුරු වෙන්නේ නැහැ. අභ්‍යන්තරයෙන්ම අනිත්‍යතාවය දකිනවා. මෙන්න මේක තමයි කෙලෙස් වලින් හිත මුදව ගන්න ඉහළම ටෙක්නික් එක විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ඒකාතකින් අපට පංචශීලයෙන් යම්කිසි විදියකට පාලනයක් කරන්න පුළුවන්. ඊට පස්සේ මෛත්‍රී භාවනාවෙන් කිසියම් විදියකට පාලනයක් කරන්න පුළුවන්. සතර අගතියට නොගිහිලා යම්කිසි පාලනයක් කරන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ඉහළම ක්‍රමය මොකද්ද? මෙන්න මේ දර්ශනයට එන එක. මෙන්න මේ දර්ශනය අවබෝධ කර ගැනීම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. මේ දර්ශනේ වැඩිම තමයි ස්කන්ධ පංචකය නැත්නම් ආයතන ධාතු නාම රූප සමුදය වශයෙන් බලන්න කියලා කියන්නේ. මෙන්න මේක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා කියන්නේ. මේ බලන්න මොකද්ද වෙන්නේ? අපි බාහිරට නැඹුරු වෙන ගතිය එන්නේ මඩු වෙනවා. බාහිර රූපේ නිදහස් වෙනවා. බාහිර රූපේ නිදහස් වෙලා අභ්‍යන්තර විඥානෙත් නිදහස් වෙනවා. විඥානයේ අනිත්‍යතාවය බලනවා. සමස්ත ජීවිතේම කියන්නේ මේ වර්තමානයේ සිටවිල්ලක් විතරයි. ඒ සිටවිල්ල හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා දකිනවා. දැන් මේක අසා දැනගත්තා කියලා ගෙදර වැඩ අවුල් කරගන්නේ නැහැ. මේක ඔක්කොම දාලා ඉල මහාන වෙනව නෙමෙයි මේ කියන්නේ. මේක තමයි යථාර්ථය කියලා තේරුම් අරගෙන ජීවිතේ හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ ඉලක්කයට යන්න. දරුවෝ ටික හැදුවත් හදන්නේ මේ දර්ශනයට යන්න බලාගෙන. ඒ දරුවන්ගෙන් නිදහස් වෙලා මේ දර්ශනේ ප්‍රැක්ටිස් කරන තමයි උපරිම බලන්නේ. දරුවෝ ටික හදද්දිම මේ ප්‍රැක්ටිස් එකයි ඉන්නේ. මොකද දන්නව දරුවන්ගෙන් නෙවෙයි අවසාන සැපත තමන්ට තියෙන කියලා. දරුවෝ කොච්චර ආදරෙන් හැදුවත් මොකද්ද වෙන්නේ අන්තිමටම? දරුවෝ ටික කාට හරි බාර දෙන්න වෙන්නේ. තමන්ට හැමදාම දරුවෝ තමන්ගේ ළඟ තියාගන්න බෑ. දැන් දුවක් එහෙම ගත්තොත් දුව බොහොම ආදරෙන් හදා ගන්නවනේ නේ. පහු වෙනකොට ඉතින් දරුවා කාට හරි බාර දෙනවා. බාර දෙන පරක් වුණොත් ඉතින් සල්ලි ටිකක් දෙපරක් එක හරි දරුවා බාර දෙනවා. ඒක තමයි යථාර්ථය. දැන් ගියක් හොඳට හැදෙනවා. දැන් උඩ තටුව මෙහෙම හොඳට තියෙනවා. ඉතින් තව ටික කලක් යනකොට වයස යනකොට ශාන් මහත්තයා ඉතින් උඩට එන්න අමාරුයි. පල්ලෙහාම කාමරේ ඉතින් ඇඳ තියාගන්න. තමන්ම හදපු ගේ තමන්ම සල්ලි දීලා ගත්තු ගේ උඩට එන්න බැරි වෙනවා. ඉතින් මේක තමයි යථාර්ථය. දැන් අපේ ශරීරය ලස්සනට තියාගන්නවා කියලා අපි හිතාගෙන ඉන්නවා. මේ ශරීරෙම ටිකෙන් ටික දුර්වල වෙලා, කෑලි අඩු වෙලා, අලුත් කෑලි දාන්න වෙනවා. මේක Tamanටම වාරු කරගන්න බැරි වෙනවා.
ඉතින් මේ අපි බලන්න බාහිර දේවල් ගැන විශ්වාසය තියාගෙන හිටියොත් අන්තිමට මොකද්ද වෙන්නේ? අපට අන්තිමට දුක් වෙන්නේ. අන්න ඒ දේවල් පරිහරණය කරන ගමන් Taman දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ ප්‍රඥාවට ළඟා වෙන්න. අන්නේ ප්‍රඥාවට ළඟා වෙන්න තමයි අපි ජීවිතේහි රැකිරක්ෂා කරන්නේ, ඉගෙන ගන්නේ, මේ ගේ දොර ලස්සනට තියාගන්නේ, මේ හැමදේම කරන්නේ මෙන්න මේ යථාර්ථයට ළඟා වෙන්න ඕන කියන පරමාර්ථය තුල. මේක තමයි Tamanගේ සීනේ. අනිත් දේවල් ඔක්කොම Tamanගේ සාමාන්‍ය ජීවිතේ පවත්වා ගන්න විතරයි ඔහු පාවිච්චි කරන්නේ. ඒ නිසා ඔහුගේ සිහිනය වෙන්නේ මෙන්න මේ ජීවිත යථාර්ථයට ළඟා වෙන්න. අන්න ඒ ජීවිත යථාර්ථයට ළඟා වෙලා ජීවිතයේ සියලු දුක් පීඩාවලින් නිදහස් වෙනටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒ නිසා ඒ ධමෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි උත්සාහ ගනිමු. ඉතින් මේ පින්වන්ත පිරිස අද මේ අලුත් නිවසේහි ලොකු පින්කමක් සිදු කරපු අවස්ථාව. ඉතින් අද මේ ගෙදර පන්සලක් වගේ. ඉතින් තමන්ගේ ඥාති මිත්‍ර ආදීන්ට මේක තමයි ලොකුම සැලකිල්ල. ශාන් මහත්තයා නිරසුනවන තමන්ගේ නැන්දල මාමලාට අයියලා කලාට නංගිලා මල්ලිලාට මේ කාටත් ලොකු දානයක් මේ දුන්නේ. අපි බොහෝ විට දානය කියලා හිතන් ඉන්නේ කැම ටිකක් දෙන එක නේද? කැම ටිකක් දුන්නොත් ඉතින් අද දෙනවා. ඉතින් හෙට දවසේ ආයෙ කැමක් දෙන්න වෙනවනේ. ඔව් හෙට වෙනකොට ඒකේ ශක්තිය ඉවරයි. ඇඳුමක් දුන්නොත් අවුරුද්දකින් පස්සේ ඉතින් ඒ ඇඳුම ඉවරයිනේ. නමුත් මේ ඔබ දුන්නේ ධර්ම දානය. මේක මේ ආත්ම විතරක් නෙවෙයි. ඇතැම්මිට මේ අදහපු බණෙන් මේ දිනු කරගත්තු කුසලයෙන් මේ නැන්දලා ලොකු අම්මලා ඇතැම්මිට යන්න හිටිය දිවි ලෝකයටත් වඩා ඉහළ දිවි ලෝකයට යන්නට ඇතැම්මිට අද පින් දහම් කරගන්න ඇතිනේ. ඉතින් ඒක තමන්ගේ ජීවිතෙන් ලබාගත්තු ලොකු භාග්‍යයක් කොට සලකන්න. ඉතින් මේ නිවෙස්වල වටිනාකම වැඩි වෙන්නේ මේ නිවසේ යට මිඳගෙන මේ වගේ පින්කම් කරනකොට අපි. ඒ නිසා නිවසක වටිනාකම වැඩි වෙන නම් ඒ නිවස තුල ඉඳගෙන පින්කම් කරන්නට ඕන. ඒ නිවස තුල තමන්ගේ ඥාති මිත්‍ර ආදීන්ට පින්කම් කරන්නට පහසුකම් සලසා දෙන්නට ඕන. මම හිතනන්නේ වැදගත් යුතුයකම තමයි මේ දෙපළ මේ සිද්ධ කරන්නේ. ඉතින් බොහොම වෙහෙස මාසයෙන් හරි හම්බ කළා නිදි වරාගෙන ඒ උපයපු ධනය මේ ගෙවල් දොරවල් හදලා පින්කම් කරනවා. තමන්ගේ ඥාතීන්ට සලකනවා. ඥාතීන්ගේ ලෙඩ දුක් වලට පිහිට වෙනව විතරක් නෙවෙයි අයගේ මානසික දුක් පීඩා වලින් ඒ කටිය දුරු කරලන්නටත් මෙයා ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරනවා. ඉතින් ඒ ගැන හිතලා ඔබ දෙපළට හුඟා සතුටටපත් වෙන්න පුළුවන්. අද දින මේ ඊටාම ලස්සන පින්කම සිදු කරපු අවස්ථාව සම්බුද්ධ පූජා පැවැත්තුවා. පංචශීලයේ සමාදන් වුණා, භාවනා කළා, ධර්ම ශ්‍රවණය කළා. මේ සීලම ආකාරයෙන් රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් ඥාතීන්ටත් අනුමෝදන් කරමු. මීට වසර 4කට කලින් මියගිය ආදරණීය මෑණියන් ඒ අබේරත්න මාතාව ජෙස්මින් අබේරත්න මෑණියන් ඇතුළු ඔබ නමින් මියගිය යම්තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ වගේම චන්ද්‍රාද සිල්වා ඒ නානක්කාර මහත්මයා අපේ ශාන් මහත්මයාගේ ආදරණීය පියතුමා ඇතුළු ඒ මියගිය ඥාතිහු මේ පින දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපේ මියගිය ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන්ට අනුමෝදන්ව මේ පින්තුන් හැම දිනාටම දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පින්තුන දහම් කරුණු එහෙම තව අහන්න එහෙම තියනවද? ගැටලු එහෙම?
එහෙනම් හොඳයි අපි මෙතනින් අද ආගමික කටයුතු ටික නිමාවටපත් කරමු. ඊමා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ රැස් කරගත් සීල පුණ්‍ය ධර්ම වල බලයෙන් පිනතුන හැමදෙනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛං භයම් පන්තාච නිර්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. දයි හැම දෙනාටම තෙරුවන් සරණයි.